දැන් පුතේ මේ අපේ අලුත් පාඩම 11 වසර දරුවන්ගේ මෙතන ඇත්තටම පාඩම් දෙකක් තියෙනවා. මූල ප්‍රකාශන පිළියෙල කිරීම. මේක අපේ පුතේ 4 වෙනි පාඩම. මේක 4 වෙනි පාඩම ගැලපුම් සටහන් සහිත මූල ප්‍රකාශන කියන්නේ 5 වෙනි පාඩම. ඉතින් මම මේ පාඩම් දෙකම එක ටියුට් එකක දාලා තියෙනවා. ඔයාලට මේ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන විදිහට මම WhatsApp group වලත් දාලා ඇති. ඒ නැතත් ඕනම මේ දරුවෙකුට මේ ටියුට් එක අවශ්‍ය වෙන දරුවෙක් ඉන්නවා නම් පල්ලෙහා දාලා තියෙන දුරකථන අංකයට මෙන්න මේ දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න අවශ්‍ය දරුවන්ට මේ ටියුට් එක දෙන්න. හරි. මූල ප්‍රකාශ පිළියෙල කිරීම හා ගැලපුම් සටහන් සහිත මූල ප්‍රකාශන පාඩම් දෙකක් තියෙනවා. හරිද? විශේෂයෙන්ම මේ පාඩම ඇතුලේ සාකච්ඡා කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක පිළියෙල කරන්න ඕන මූල්‍ය ප්‍රකාශන දෙකක් ගැන. එක ලාභ ප්‍රකාශනය කියලා එකක් තියෙනවා. අනිත් එක පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ දෙක ගැන තමයි මේ පාඩමේ අපි සාකච්ඡා කරන්නේ. මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. මේකේ තියෙන කොටස් ටික සාකච්ඡා කරලා මූල්‍ය ප්‍රකාශනයක තියෙන මූලිකාංග ටික කතා කරලා මූල ප්‍රකාශන වල ආකෘති ගැන කතා කරලා ඒක ඔයාට පුරුදු කරලා තමයි පුතේ පස්වෙනි පාඩමට අපි යන්නේ. හරිද? ටික කාලයක් මොකද මේක අපිට එක සැරින් කරන්න බෑ. ඒ නිසා පොඩි කාලයක් මේකට ගත වෙනවා. ඉතින් 11 වසරේ තියෙන අනිත් පාඩම් වගේ නෙමෙයි මේ පාඩම් වලට ගත වෙන කාලේ චූට්ටක් වැඩි. ඒ කියන්නේ ඔයාලට හරියට කියලා දෙන්න ඕන මූල ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? මොනවද ඒකේ තියෙන දේවල්? කොහොමද ඒක පිළිවෙලට සකස් කරන්නේ? ඒ ගැන කියලා ගැලපුම් සටහන් සහිත මූල ප්‍රකාශන පාඩමට එන්න මම එතනදි කියන්නම් මොකද්ද මේ පාඩමේ අරමුණ කියලා. මූල ප්‍රකාශන ව්‍යාපාරික මූල ප්‍රකාශන කියලා තියෙනවා. මූල ප්‍රකාශන වල මූලික හැඳින්වීම තියෙනවා පුතේ. දැන් මෙන්න මෙහෙමයි. මූල ප්‍රකාශනයක් කියන්නේ නැත්තම් මේ ෆයිනෑන්ෂල් රිපෝට් කියන ඒවා නේ. නැත්තම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියලාත් අපි ඉංග්‍රීසියෙන් අපිට මේවට කියන්න පුළුවන්. එතකොට කොහොමද මේ මූල ප්‍රකාශනයක් එන්නේ? මේ ප්‍රකාශනය එන්න කලින් අපි බලන්න ඕන මොකද්ද පුතේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. නේ? ඔයාලට මතකද 10 වසරේදී මෙන්න මේ වගේ කොටස් ටිකක් ව්‍යාපාරයක සිද්ධ වෙනවා කිව්ව ගනුදෙනු ඒ ගනුදෙනු ඉස්සෙල්ලාම වාර්තා කරනවා කිව්වා මොනවයිද? මූලික සටහන් පොත්වල මූලික සටහන් පොත්වල වාර්තා කරලා මේ වරන් යනවා කිව්ව පුතේ වාර්තා කරන්න ලෙජර් ගිණුම් වල ලෙජර් ගිණුම් පුතේ තුලනය කළ අවසානයේ අපි හදනවා කිව්වා ශේෂ පිරික්සුම්. මෙන්න මේ අවසානයේ පිළියෙල කරන ශේෂ පිරික්සුමත් එක්ක අපිට පුළුවන් පුතේ මේ තොරතුරු ටික අරගෙන ශේෂ පිරික්සුමෙන් ගත්ත මේ තොරතුරු ටික අරගෙන මෙම තොරතුරු භාවිතයෙන් අපිට පුතේ සකස් කරන්න පුළුවන් අර මං කිව්ව මූල්‍ය ප්‍රකාශන දෙක. මොකක්ද එකක්? ලාභ ප්‍රකාශනය අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.
එහෙනම් පුතේ මේ ලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදන්න අපි ගිණුම් කරන්නේ අර කලින් ඉගෙනගත්තු සමස්ත ක්‍රියාවලියම පහු කරගෙන ඇවිල්ලා ශේෂ පිරික්සුමකුත් හැදෙන්න ඕන. එතකොට අපිට ශේෂ පිරික්සුමක් හදාගත්ත කියලා කියන්නේ මේ ලාභ ප්‍රකාශනය හදාගන්න ඉතාමත්ම පහසුයි. ලාභ ප්‍රකාශනයයි මූල තත්ත්ව ප්‍රකාශනයයි කියන මේ ප්‍රකාශන දෙක හදාගන්න පුළුවන්. එතකොට මේ වැඩේ කරන්න නම් තේරුණාද පුතේ? ලාභ ප්‍රකාශන මූල තත්ත්ව ප්‍රකාශන හදන්න නම් ඔයා හොඳ අවබෝධයක් තියෙන්න ඕන මෙන්න මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගැන. මේ තියෙන්නේ. මෙන්න මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හරි. මෙතනදී ඔයාලගේ මේ මූල ප්‍රකාශන හැඳින්වීමේ පොඩි දෙයක් කියලා තියෙනවා. ඔයා දන්නවා මූලික සටහන් පොත්වල මේ තියෙන මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කරන්න. ඒ කියන්නේ මේ කාරණාව. ඊට පස්සේ ඒව ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න. ඒ කියන්නේ මෙතන මං කිව්ව කාරණාව. ඒ පිටපත් කරපු ලෙජර් ගිණුම් තුලනය කරන්න දන්නවා. බැලන්ස් කරන්න. ඒ බැලන්ස් කරපු ගිණුම් වලින් එන ශේෂ භාවිතා කරලා ශේෂ පිරික්සුමක් හදන්න ඔයා දන්නවා. මේ අපි 10 වසරේ ඉගෙන ගත්තු දේවල්. ඔයා 10 වසරේ ඉගෙනගෙන තියෙනවා කියලා තියෙනවා. ඒකයි මං කිව්වේ ගිණුම් කරන ක්‍රියාවලිය ගැන ඔයාට 10 වසරේ තියෙන අවබෝධය මෙතෙන්ද වැදගත්. මෙතෙන්ටත් වඩා එක ගොඩක් වැදගත් වෙන්නේ අපේ ඊළඟ පාඩමට. ඒ කියන්නේ ගැලපුම් සටහන් සහිත මූල ප්‍රකාශන වලට. හොඳයි. දැන් අපි කතා කරනවා කිව්වේ මූල ප්‍රකාශන පිළියෙල කරනවා කියලා. ඒක පුද්ගල ව්‍යාපාරය ගැන. අපි අද කතා කරන මේ මාතෘකාවේ අර්ථය වෙන්නේ ලාභයක් අරමුණු කරගෙන පවත්වාගෙන යන ඒක පුද්ගල ව්‍යාපාර. එතකොට ඔයා බලනවා ඇති අනිත් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හදන්නේ නැද්ද කියලා. පුතේ හදනවා මේ බලන්න. ඒක පුද්ගල ව්‍යාපාරවලනේ අද ඔයා ඉගෙන ගන්න. හවුල් ව්‍යාපාරවලත් මූල්‍ය ප්‍රකාශන හදනවා. හැබැයි පුතේ ඒවා අපි ඉගෙන ගන්නේ උසස් පෙළවල. සමාගම් වලත් මූල්‍ය ප්‍රකාශන හදනවා. හැබැයි ඉගෙන ගන්නේ ඒ ලෙවල් වල. ප්‍රධාන වශයෙන් ওই ටික පුතේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන විදිහට සමිති වගේ දේවල් වල නේ මූල ප්‍රකාශන ටිකක් හදන්න අපි පොඩි මූල ප්‍රකාශන දෙකක් O level මට්ටමේ ඉගෙන ගන්නවා. ඒක තව ඉදිරි පාඩම් වල. මොකද 11 වසරේ පාඩම් 8ක් තියෙනවනේ. මෙතන තියෙන්නේ 4යි 5යි පාඩම්. ඊට පස්සේ අපිට ආපහු මේ වගේ ගානක් හදන්න වෙනවා 6 වෙනි පාඩමේ. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල ප්‍රකාශන හදන්න මාතෘකාවක් තියෙනවා පාඩමක් තියෙනවා 6 වෙනි පාඩම. හරි. අපිට ඒ ටික වැඩක් නැහැ. අපි අද මෙන්න මේ පුරුදු වෙන්න හදන්නේ ඒක පුද්ගල ව්‍යාපාරවල හදන මූල ප්‍රකාශන මොනවද කොහොමද හදන්නේ කියලා. මතක තියාගන්න මේක පුද්ගල ව්‍යාපාරය ගැන කතා කරද්දී ලාභ අරමුණු කරගත්. ලාභ අරමුණු කරගත්. මොකද අපි මේ මූල ප්‍රකාශන වල ලාභය හොයනවා. මූල තත්ත්වය හොයනවා. ඉතින් මේක ගණනය කරන්න අයිතිකරුවන්ට මේ තොරතුරු සපයන්න අපිට පුතේ ව්‍යාපාරයක මූල ප්‍රකාශන හදන්න සිද්ධ වෙනවා. මෙතන තියෙන පුතේ highlight කරලා තියාගන්න. ඔයාලට මේ ටියුට් එක දැනුත් කාට හරි ලැබිලා නැත්නම් පොඩ්ඩක් ඉන්න මම chat එකට මේ Zoom meeting එකේ chat එකට ඔන්න link එක දැම්මා. කැමති කෙනෙක් download කරගන්න ෆිසිකල් පන්ති යන දරුවන්ට මේ ටියුට් එක ගන්න පුළුවන්. ෆිසිකල් පන්ති එන දවසට ගන්න පුළුවන්. දැනට භාවිතා කරන්න නැත්නම් දැනට මොන හරි දෙයක් සටහන් කරගන්න ඔයා පුතේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. මෙතන තියෙනවා
අපිට මේ මූල ප්‍රකාශන හදන එකේ වැදගත්කම. උපයාගත් ලාභයේ හෙවත් ඉපයූ මෙහෙයුම් ප්‍රතිඵලය ප්‍රමාණවත් මට්ටමක පවතීද යන්න සොයා බැලීමට. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරයේ තියෙන වත්කම් හිමිකම් වගකීම් පෙන්눔 කරන මූල්‍ය තත්ත්වය දැන ගැනීම. මෙන්න මේ කාරණා සඳහා අපිට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වැදගත්. ඒ කියන්නේ පළවෙනි එකෙන් කියන පුතේ අපේ ව්‍යාපාරයේ උපයපු මෙහෙයුම් ප්‍රතිඵලය දැනගන්න. ඒ කියන්නේ ලාභ තත්ත්වය දැනගන්න අපිට ඕන වෙනවා මූල්‍ය ප්‍රකාශන. ඇත්තම කිව්වොත් මෙතෙන්ට ඕන වෙන ප්‍රකාශනය තමයි එතකොට මොකද්ද? මෙහෙයුම් ප්‍රතිඵලය දැනගන්න. ලාභ අලාභ ප්‍රකාශනය. ව්‍යාපාරයේ වත්කම් හිමිකම් වගකීම් වගේ මූල්‍ය තත්ත්වය දැනගන්න පුතේ අපිට ඕන වෙන ප්‍රකාශනයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. ඔන්න ඔය ටික දැනගන්න තමයි අපිට මේ ප්‍රකාශන දෙක හදන්න වෙන්නේ. ඒ අනුව ඔයාලට තේරෙනවද මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ මොකක්ද? නිර්වචනය කියන්නේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොකක්ද? මේවා අපි හදන්නේ නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයකට මතක තියාගන්න. නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක. කාල පරිච්ඡේදය කියන සංකල්පය කොමර්ස් වල වැදගත් නේ. සාමාන්‍යයෙන් වර්ෂයක කාල සීමාව. මේ ප්‍රකාශන අපි හදන්නේ සාමාන්‍යයෙන් වර්ෂයක කාල සීමාවකට. එතකොට නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරයේ උපයාගෙන තියෙන අර පේනවලු උඩින්ම හයිලයිට් කරේ ව්‍යාපාරයේ උපයාගෙන තියෙන මෙහෙයුම් ප්‍රතිඵලය. ඒ කියන්නේ ලාභ තත්ත්වය. අනාවරණය කර ගැනීමට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට පිළියෙල කරනු ලබන වාර්තා මූල්‍ය ප්‍රකාශන ලෙස හැඳින්වේ. එහෙනම් පුතේ අපි මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද කියලා මේ පාඩමේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද කියලා නිර්වචනය කරනවා. එතන හිස්තැනක් දීලා තියෙනවාට ඒක දිහා ගන්න. ලියමු මෙන්න මෙහෙම. ගිණුම් කාල පරිච්ඡේදයක් තුල අත්පත් කරගෙන ඇති අත්පත් කරගෙන කියන්නේ පුතේ ළඟා කරගෙන කියන අර්ථය. අත්පත් කරගෙන ඇති මෙහෙයුම් ප්‍රතිඵලය. පුතේ මෙහෙයුම් ප්‍රතිඵලය කිව්වම මෙන්න මෙතන මම වාට උඩින් එක දීලා ඇති මෙහෙයුම් ප්‍රතිඵලය. උපයපු ලාභය කියන මෙහෙයුම් ප්‍රතිඵල. ලාභය වෙන්න පුළුවන් අලාභය වෙන්න පුළුවන්. මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කර ගැනීමටත් අනාවරණය කර ගැනීමටත් කියන පුතේ දැනගන්නේ. අනාවරණය කර ගැනීමටත් මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය තමයි මේ තියෙන්නේ. වත්කම් හිමිකම් වගකීම්. මේකට කියන පුතේ මූල්‍ය තත්ත්වය කියලා තියෙනවා. උඩම නිර්වචනයේ තියෙන. මූල්‍ය තත්ත්වය ඒ කියන්නේ ව්‍යාපාරයේ සතු වත්කම් කොච්චර තියෙනවද? හිමිකම් කොච්චර තියෙනවද? වගකීම් කොච්චර තියෙනවද කියලා මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීමටත් හැකිවන පරිදි පිළියෙල කරන වාර්තා නේ හදන රිපෝට් අපි කියනවා මූල්‍ය ප්‍රකාශන නම් වේ කියලා. මූල්‍ය ප්‍රකාශන වේ.
ඔය තමයි මූල ප්‍රකාශන ගැන යම් නිර්වචනයක් දෙනවා නම් අපිට දෙන්න පුළුවන් නිර්වචන. ලියලා පුතේ highlight කරලා තියාගන්න. දැනට ඔයා මේක කොලේක සටහන් කරගන්න ටියුට් එක නැත්තම් ටියුට් එක මුද්‍රණය කරගත්තට පස්සේ පාඩමේක සටහන් කරගන්න. හරි. එතකොට මම දැන් ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් මේ ගිණුම් කාල පරිච්ඡේදයක් කියලා කියන්නේ. මෙතන මේ ගිණුම් කාල පරිච්ඡේදයක් කියලා කියන්නේ අපි මෙතනදී ගණන් ගන්නේ සාමාන්‍ය වර්ෂයක්. ඒ කියන්නේ මාස 12ක්. අපේ පුතේ O level මට්ටමේදී ගණන් හදන්න පහසු වෙන්න වර්ෂය කියලා ගණන් ගන්න මෙන්න මෙහෙම. අපි උදාහරණයක් ගමු 2021 කියලා. 2021 ජනවාරි 1 වෙනිදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා. අපි කියනවා මේ ගිණුම් වර්ෂයක් කියලා. නැත්තම් සාමාන්‍යයෙන් පුතේ ගිණුම් වර්ෂය ගණන් ගන්නේ ගොඩක් වෙලාවට අපි උසස් පෙළ මට්ටමේදී accounting වල ගිණුම් කාල පරිච්ඡේදය හදද්දී මම ඒකට 2021 ගන්නම් 2021 3.31 ගන්න 3.31 සිට 2022 4.1 දක්වා වර්ෂයක් මෙතන ඉඳලා මෙතෙන්ට වර්ෂයක් තියෙනවා ගිණුම් කාල පරිච්ඡේදය එහෙමයි ගන්න. ගොඩක් සමාගම් වල මූල්‍ය වාර්තා හදනකොට පුතේ මේ වගේ කාලයක් තමයි ගන්න. නමුත් අපි O level මට්ටමේදී ගිණුම් කාල පරිච්ඡේදය කියලා මෙහෙම ගන්නවා ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 ඒක අපි සාමාන්‍ය වර්ෂයක් ගණන් ගන්න සාමාන්‍ය ක්‍රමවේදය. හරිද? ඒකත් මතක තියාගන්න පුතේ. අපි නම් මේ මූල ප්‍රකාශන හදන්නේ වර්ෂයකට. එතකොට එහෙම හදන මූල ප්‍රකාශන දෙකක් ගැන මම මාතෘකාවේදීම සඳහන් කරා. ඒ මූල ප්‍රකාශන දෙක ගැන මෙන්න මෙතන ලියන්න. මම කිව්ව කලින්ම තනි පුද්ගල ව්‍යාපාරයක නේද? තනි පුද්ගල වෙනද ව්‍යාපාරයක හදන මූල තත්ත්වය දැනගන්නයි මෙහෙයුම් ප්‍රතිඵලනේ. මෙහෙයුම් ප්‍රතිඵලයට සහ මූල තත්ත්වය දැනගැනීම. හදන ප්‍රධාන මූල ප්‍රකාශන දෙකක් තියෙනවා. ලියා ගන්න පුතේ අංක 1 කියලා දාලා මෙතන. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේකට පුතේ තවත් නමක් භාවිතා කරනවා අපි පැරණි විෂය නිර්දේශය තුලත් භාවිතා කරා. මේ භාවිතා කළා. මේකට කියන පුතේ වෙළඳ හා ලාභ අලාභ ගිණුම්. මේකද කිව්වේ මේක ගිණුමක් විදියට හැදුවේ පුතේ. ලාභය අලාභය හොයන්න ගිණුමක් විදියට හැදුවේ. වර්තමානයේ ප්‍රකාශනයක් විදියට හදනවා. මම ඔයාලට මේ දෙකම කියලා දෙන්නම් එකම ගණනක් භාවිතා කරලා. සරලයි. ඔයා මේ දෙකෙන් ඕනම ක්‍රමයක් භාවිතා කරලා විභාගෙදි ගණන හදන්න පුළුවන්. හැබැයි මම නිතරම ගණන් හදන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් විදියට. වෙනදා ලාභ අලාභ ගිණුමක් විදියට ගාණක් හෝ දෙකක් ඔයාලට කියලා දෙනවා හදන විදිය. ඊට පස්සේ මම දිගටම හදන්නේ මෙන්න මේ විදිහට ලාභ ලාභ ප්‍රකාශනයක් විදියට. දෙවෙනි එක ලියලා තියාගන්න පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේකට කිව්ව පරණ විෂය නිර්දේශය තුල උසස් පෙළට යනකොට මේකත් ඉගෙන ගන්න පුළුවන්. මේකට කිව්ව ශේෂ පත්‍රය කියන. ශේෂ පත්‍රය. මේක ශේෂ පිරික්සුම නෙමෙයි ශේෂ පත්‍රය. මම මේක ගැන මෙහෙම ලියලා දීලා ඔයාට පුතේ මේ ප්‍රකාශන දෙක
අපි මේ පාඩමේදී මොන වගේ දෙයක්ද කරන්න කියලා කෙටි අවබෝධයක් දෙන්න. හරිද? කෙටි අවබෝධයක්. ඒ කියන්නේ ලාභ ප්‍රකාශනයකට මොන වගේ දේවල්ද අදාළ කරගන්නේ, මොකක්ද ඒකේ බලාපොරොත්තු. මූල තත්ත්ව ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද, මොනවද ඒකට එකතු කරන්නේ, ඒ කියන්නේ මොනවද ඒකට ඇතුළත් කරගන්නේ, මොකක්ද ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. හරිද? මෙතන ලාභ ප්‍රකාශනයක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. කුඩා අවබෝධයක් ඔයාලට මෙන්න මේ ප්‍රකාශන දෙක ගන්න මම මෙන්න මෙහෙම සටහනක් ලියලා දෙන්නම්. සටහනක් කියලා කියන්නේ ඔයා පොඩ්ඩක් බලාගෙන ඉන්න, ලියන දේ තේරුම් ගන්න. හරිද? ඔයාට මතක ඇති ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු. නේද? මේ ගනුදෙනුනේ මූලික පොත්වල වාර්තා කරන්නේ. මූලික පොත්වල වාර්තා කළා ලෙජර් ගිණුම් වලට ගිහිල්ලා ඒ ගිණුම් තුලනය කරලානේ. ගිණුම් නිකම්ම තියන්න බෑ. තුලනය කළානේ අපි හදන්නේ ශේෂ පිරික්සුම. හරි. මට යම් දරුවෙක් පන්තිට සම්බන්ධ වෙලා දැන් ඉන්න දරුවෙක් කියන්න බලන්න. ලෙජරේදී අපිට ලැබුණු ගිණුම් වර්ග කීයක් තියෙනවද? අනේ ගිණුම් වර්ග. ලෙජරේ තුල අපිට දකින්න පුළුවන් ගිණුම් වර්ග කීයක් තියෙනවද? හොඳයි. අරෝෂණ මැසේජ් කරා. දරුවෙක් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. 5යි. ගිණුම් වර්ග හරියටම හරි. ගිණුම් වර්ග පුතේ 5ක් තියෙනවා. අපි එහෙනම් ඒව කියමු දේ 5 ඉස්සෙල්ලා. කියන්න පුතේ. වත්කම් ගිණුම, වියදම් ගිණුම, වගකීම් ගිණුම, ආදායම් ගිණුම, හිමිකම් ගිණුම. එයා කියපු පිළිවෙලටම ඔන්න මම ලිව්වා. වත්කම් ගිණුම්, වියදම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම් සහ හිමිකම් ගිණුම්. හරි. මට මෙතනින් චුට්ටක් කියනවද පුතේ? ලාභය හොයන්න මේ ගිණුම් වර්ග 5න් මොනවද ඕන වෙන්නේ? ලාභයක් හරි අලාභයක් හරි හොයාගන්න මොන වගේ ගිණුම් ටිකක්ද අපිට මේ 5න් ඕන වෙන්නේ? වියදම් ගිණුම, ආදායම් ගිණුම. ඔව්. එහෙනම් පුතේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ. ආදායමෙන් වියදම අඩු වුණාම ලාභය හොයාගන්න පුළුවන් නම් මෙන්න මෙතන තියෙන ආදායම් ගිණුමයි මෙන්න මෙතන තියෙන වියදම් ගිණුමයි අපිට භාවිතා කළා ලාභය අලාභය ගණනය කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ඉන්න මෙන්න මේ 3 දෙනා. මේ 3 දෙනා. මේ 3 දෙනා අපිට හොඳට දැකලා පුරුදුයි. කොහේදීද? ගිණුම් සමීකරණය තුල වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. පැහැදිලිද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපිට මේ 3 දෙනාව සමීකරණය තුල දැකලා පුරුදුයි. මේ තමයි පුතේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. කොච්චර වත්කම් තියෙනවද? දැනගන්න පුළුවන් කොහෙන්ද පුතේ? වත්කම් ගිණුම් වලින්. කොච්චර හිමිකම් තියෙනවද? හිමිකම් ගිණුම් වලින් දැනගන්න පුළුවන්. කොච්චර බාහිරට වගකීම් තියෙනවද? වගකීම් ගිණුම් වලින් දැනගන්න පුළුවන්. එහෙනම් පුතේ හොඳට තේරුම් ගන්න ලාභ අලාභ ප්‍රකාශනය කියලා. මොන බලන්න පුතේ. ලාභ අලාභ ප්‍රකාශනය කියලා. ලාභ අලාභ ප්‍රකාශනය කියලා පුතේ ප්‍රකාශනයක් හදනවා. ඒ ප්‍රකාශනයට ඇතුළත් කරගන්නේ මොනවද? ආදායම් සහ වියදම්. ඊට පස්සේ පුතේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා එකක් හදනවා. ඒ ප්‍රකාශනයට අපි ඇතුළත් කරගන්නේ වත්කම්, හිමිකම්, වගකීම්. මේ 3 දෙනා විතරයි. එතකොට දරුවන්ට පැහැදිලිද අපි හදාගත්ත ගිණුම් වර්ග 5 ගිණුම් වර්ග 5ට අදාළව ව්‍යාපාරයක් ඇතුලේ ඕන තරම් ගිණුම් තියෙන්න පුළුවන්. කොයි තරම් ගිණුම් තිබුණත් ඒ ගිණුම් ටික මේ වර්ග 5ට අයිති වෙනවනේ. මේ වර්ග 5ට අයිති ගිණුම්
කොටස් දෙකකට බෙදාගෙන ඒ කියන්නේ ආදායම් සහ වියදම් ගිණුම් ටික වෙනම අරගෙන ඒකෙන් අපි හදනවා ලාභ ප්‍රකාශනයක් වත්කම් වගකීම් හිමිකම් කියලා ටික අරගෙන පුතේ අපි හදනවා ප්‍රකාශනයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. හරිද? මේක ගැන තවදුරටත් චූටි අවබෝධයක් ඔයාලට දෙන්න මම පොඩි ආකෘති දෙකක් ඇඳලා පෙන්නන්නම්. පොඩි ආකෘති දෙකක්. මේක ගැන කලබල වෙන්න එපා පුතේ. මම මේක පියවරෙන් පියවර ඔයාලට හිමින් සැරේ හරියට කියලා දෙනවා. හරිද? මෙන්න මෙහෙම කියලා අපි හිතමුකෝ. මෙන්න මේ වගේ තීරු තුනක් එහෙම භාවිතා කරලා මම මේ පෑනෙන් ඉරියන්ද නිසා ඉරියන්දයි ඔයාලා දැන් ඔයාලා මේ පාඩම කරද්දී අඩි රූලෙන් තමයි මේ ඉරියන්ද ගන්න ඕන උසස් පෙළට ගියාම නම් ඉතින් අතර මේ වගේ ප්‍රකාශන හදන්න අඩි රූලවත් පාවිච්චි කරන්න බෑ. හරි. අපි මේ ප්‍රකාශනයට නමක් දෙමු ලාභ අලාභ ප්‍රකාශනය. නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා තමයි කියන්නේ. තව ප්‍රකාශනයක් අපිට හදන්න සිද්ධ වෙනවා. ඒකට කියමු මම පොඩි අවබෝධයක් දෙන්න පුතේ සමස්ත පාඩමම ගැන. මේ අවබෝධය ඔයා ගත්ත කියන්නේ ඔයාට මේ පාඩම ගොඩක් ලේසියි. හරිද? මේකට නමක් දෙමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මම ඒක ඕනනම් අන්තිමට ඔප්පු කරලාත් පෙන්නන්නම් මේ ටික කියලා. හරි. දැන් මට කියන්න දරුවේ ලාභ ප්‍රකාශනය හදන්න අර ගිණුම් වර්ග පහෙන් මොන ගිණුම් අදාළ කරගන්නේ? මොන ගිණුම්ද පුතේ අදාළ කරගන්නේ? හොඳ දරුවෝ මැසේජ් කරනකොට තමයි මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි දරුවෙක් කතා කරලා කියනවනම්. හොඳයි. ධනජු කියපු උත්තරේ හරි. අරෝෂ කියන පිළිතුර හරි. කියන්න පුතේ. මොනවද අපි ලාභ ප්‍රකාශනයට හදන්න භාවිතා කරන ගිණුම්? ඔව් ගොඩක් කට්ටිය මැසේජ් කරන නිසා මම කියන්න. ඒගොල්ලෝ කියනවා පුතේ ආදායම් සහ වියදම් කියලා. ඇත්ත. මේ ලාභ ප්‍රකාශනයේදී පුතේ අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ලාභය හරි අලාභය හරි ප්‍රධාන කොටස් දෙකකට හොයාගන්න. හරිද? ප්‍රධාන කොටස් දෙකකට. ලාභයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මම එහෙම මෙන්න මෙහෙම ලියන්නම්කෝ. දල ලාභය අනිත් එකට කියනවා පුතේ ශුද්ධ ලාභය කියලා. මෙන්න මෙතෙන්ට ගන්නවා අපි උත්තර. දල ලාභයයි ශුද්ධ ලාභය. හොඳයි. දල ලාභය කියන එකට හොයන්න අපි දැන් මේ ප්‍රකාශනය ඇතුළට ගන්න පුළුවන් ආදායම් වියදම් ගිණුම් විතරයි. එහෙනම් ලාභයක් හොයන්න අපිට ඕන වෙනවා ආදායම් ගිණුම් වල තොරතුරු ටිකක් ඒ වගේම වියදම් ගිණුම් වල තොරතුරු ටිකක් මතක තියාගන්න. වියදම් ගිණුම් වල තොරතුරු භාවිතා කරන්නේ අඩු කිරීමක් විදියට. හරිද? මම ඍණ කියලා දාන්න. මේක ධන. හරිද? එතනින් අපි හොයාගන්නවා දල ලාභය. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති පල්ලෙහායි තියෙන ඒකම නේද කියලා. ඔව්. පුතේ මේ ආදායම් කියලා කියන්නේ විකුණුම් ආදායම්. වියදම් කියලා කියන්නේ විකුණුම් වියදම්. භාණ්ඩ විකුණලා ලැබෙන ආදායම් වලට කියනවා විකුණුම් ආදායම් කියලා. භාණ්ඩ විකුණන්න කරපු වියදම් විතරක් අපි ගන්නවා පුතේ. ඒවට කියනවා විකුණුම් වියදම්. ඒතකොට මේ දෙක සුළු කරාම ලැබෙන පිළිතුර තමයි දල ලාභය. හරිද?
මේ දලලාභය භාවිතා කළා දැන් පුතේ විකුණුම් ආදායම් කියලා ගිණුම් ටිකක් ඇති විකුණුම් වියදම් කියලා වෙනම වර්ගය තෝරගන්න ගිණුම් ටිකක් ඇති ඒ උනත් ව්‍යාපාරයට ලැබෙන තවත් ආදායම් තියෙනවනේ තවත් කියලා කියන්නේ පුතේ වෙනත් ආදායම් තියෙනවනේ වෙන වෙනත් ක්‍රම වලින් ලැබෙන ඒවා ඒ ආදායම් ටික එකතු කරලා දලලාභයට තවත් වෙනත් වියදම් තියෙන්නත් පුළුවන් නේ පුතේනේ වෙනත් වියදම් ඒ වගේ දේවල් හොයාගෙන ඇවිල්ලා ඒව අඩු කරලා අපිට ගන්න පුළුවන් පුතේ ලාභය ශුද්ධ ලාභය. මේ ශුද්ධ ලාභය කියන්නේ පුතේ අයිතිකරුට අයිති සත්‍ය ලාභය. මම මෙතෙන් ලියන්නම්කෝ සත්‍ය කියලා. අයිතිකරුට අයිති සත්‍ය ලාභය. මේ සත්‍ය ලාභය පුතේ කාටද අයිති? අයිතිකරුට අයිති. එතකොට අයිතිකරුව නියෝජනය වෙනවා පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම උඩ කොටසයි පල්ලෙහා කොටසයි. හරිද? මෙන්න මෙතන කොටස සහ මෙන්න මේ කොටස. මතක තියාගන්න මේක ගිණුම් සමීකරණයක් වගේ. කොහමද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා පුතේ මෙන්න මේ උඩ කොටසේ වත්කම් වර්ග දෙකක් මොනවද? ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම්. මේ දෙකේම එකතුව තමයි මෙන්න මෙතෙන්ට යන්නේ. මේ දෙකේම එකතුව මුළු වත්කම් කියන. මෙන්න මේ කොටසේ තියෙනවා හිමිකම්. හිමිකම අයිතිකරුගේ අයිතිය. ඒ අයිතියට තමයි පුතේ මෙන්න මේ ලාභයත් අරගෙන එන්නේ. ලාභයත් එකතු කරනවා. එතකොට උත්තරයක් එනවා. ඒකට වගකීම් වර්ග දෙකක් තියෙනවා කියලා ඔයාලට මතකයිනේ. ජංගම නොවන වගකීම් මෙන්න තියෙනවා. ජංගම වගකීම් මෙන්න තියෙනවා. මේ ඔක්කොම ටික එකතු කරාම පුතේ මෙන්න මෙතන ලැබුණු සංඛ්‍යාවට මෙතන ලැබුණු සංඛ්‍යාව මොනව වෙන්න ඕනද? සමාන හරි. පුතේ මම කතා කරගෙන ගිහිල්ලා ඉස්සෙල්ලා කතා කරේ මේ ව්‍යාපාරයක් හදනවා කියලා මූල්‍ය ප්‍රකාශන දෙකක් ලාභ ලාභ ප්‍රකාශන. ඒකේ අන්තිමට හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ උඩ කොටසට පල්ලෙහා කොටස සමාන වෙන්න ඕන කිව්වා. උඩ කොටසට පල්ලෙහා කොටස සමාන වෙන්න ඕන හේතුව තමයි පුතේ මම මේ පල්ලෙහෙන් දීලා තියෙන්නේ. මොකද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපිට පෙන්වන්නේ ගිණුම් සමීකරණය. මම කිව්වනේ මෙතන මේ බලන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට හිමිකම් සහ වගකීම් දෙකේ එකතුවට වත්කම් වල වටිනාකම සමාන වෙන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න පුතේ අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙන්න මේ උඩ කොටසට පල්ලෙහා කොටස අනිවාර්යයෙන්ම සමාන වෙලා තියෙන්න ඕන. මේක සමාන වෙන්න නම් අපි ලාභ ලාභ ප්‍රකාශනයෙන් හොයාගත්තු මෙන්න මේ ශුද්ධ ලාභය නිවැරදි ශුද්ධ ලාභය වෙන්න ඕනේ. මොකද නිවැරදි සංඛ්‍යාවක් මෙන්න මෙතෙන්ට ගෙනිච්චොතින් තමයි නේද? මම මෙතන කතරේ ගහපු එකම තමයි මෙතනක් තියෙන්නේ. මෙන්න මේ සංඛ්‍යාව හරියටම නිවැරදි සංඛ්‍යාවක් වුණොත් විතරයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩ කොටසයි පල්ලෙහා කොටසයි සමාන වෙන්නේ. නිකමටවත් පුතේ හිතන්න හොයාගත්තු ශුද්ධ ලාභය වැරදුනා කියලා. ශුද්ධ ලාභය වැරදුනා නම් අපිට පුතේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. දෙපැත්ත කියලා කියන්නේ උඩ කොටසට යට කොටස සමාන වෙන්න විදියක් නැහැ. ලාභය වැරදීනේ. හරිද? ඒ නිසා බොහොම පරිස්සමෙන් අපි මේ දේවල් කරන්න ඕන. මේ දෙක කියලා දීලා පුතේ මම බලාපොරොත්තු වුණේ පාට පුතේ කෙටි අවබෝධයක් දෙන්න. ලාභ ලාභ ප්‍රකාශනය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යමු ලාභ ලාභ ප්‍රකාශනයක් කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයා හොඳ අවබෝධයක් තියෙනවා ලාභ ලාභ ප්‍රකාශනයක තියෙන්නේ මොනවද? ආදායම් සහ වියදම්නේ. මොකද ලාභය හෝ අලාභය හොයන්න අපිට ඕන වෙනවා ආදායම් ඒ වගේම වියදම්. ආදායම් සහ වියදම් ගිණුම් දෙක අරගෙන තමයි ලාභ ලාභ ප්‍රකාශනය හදන්නේ. කලින් කිව්වා වගේම ලාභ ලාභ ප්‍රකාශනයක් හදන්නේ නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයකට. මම මෙතන නිර්වචනය දීලා තියෙනවා පුතේ බලාගෙන ලියන්න. යම්කිසි වෙළඳ ව්‍යාපාරයක් විසින්. ඒ කියන්නේ මේ එක පුද්ගල ව්‍යාපාරයක ගිණුම් කාල පරිච්ඡේදයක් තුල
ගිණුම් කාල පරිච්ඡේදය මම ඔයාලට කලින්ම පැහැදිලි කරා. අපි ගණන් ගන්න පුතේ වර්ෂයක ගිණුම් කාල පරිච්ඡේදයක් තියෙනවා. වර්ෂයක්. ගිණුම් කාල පරිච්ඡේදයක් තුල ඉපයූ ලාභය. ලාභය හොයන්න තමයි පුතේ මේ ආදායම් සහ වියදම් ගිණුම් ගත්තේ. ආදායමෙන් වියදම අඩු කරාම අපිට ලැබෙනවා ලාභද පාඩුද. එහෙනම් ඉපයූ ලාභය හෝ අලාභය. ලාභයක්ද උපයලා තියෙන්නේ අලාභයක්ද උපයලා තියෙන්නේ කියන එක ගණනය කිරීම සඳහා පිළියෙල කරනු ලබන වාර්තා හදන රිපෝට් එක නේද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලෙස හැඳින්වේ. පොඩි වචනයක් අද. ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලෙස හැඳින්වේ. මේකට කිව්ව නම් දෙකක් මම කලින්ම කිව්වා. මේකට ආදායම් ප්‍රකාශනය කියලාත් කියනවා පුතේ. වෙනදා ලාභ ගිණුම කියලාත් කියනවා. නමුත් ඉතින් ඔයා පාවිච්චි කරන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා. මේ ලාභ ප්‍රකාශනය හදද්දී කලින් කිව්වා වගේම ලාභය අපි ප්‍රධාන කොටස් කීයකට හොයනවද පුතේ? ඔබලා ලාභ ප්‍රකාශනයේ ලාභයේ ප්‍රධාන කොටස් කීයකට හෙව්වද? කීයකට හෙව්වද? ඔව් කියන්න බලන්න. දෙකකට. දෙකකට. කියන්න පුතේලා ඔය කොටස් දෙක? දල ලාභය ශුද්ධ ලාභය. හරි. එහෙනම් ලියලා තියාගන්න පුතේ දල ලාභය දෙක ශුද්ධ ලාභය. ව්‍යාපාරයක් විසින් උපයාගත් ලාභය එවත් ඉපයූ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන පියවර දෙකක් තියෙනවා. දල ලාභය හොයනවා ශුද්ධ ලාභය හොයනවා. මේක තමයි පියවර. මෙතනදිත් හොඳටම මතක තියාගන්න මේ දල ලාභයට අංක 1 කියලා දාලා තියෙන්නේ ශුද්ධ ලාභයට අංක 2 කියලා දාලා තියෙන්නේ. මෙතන පුතේ පිළිවෙලක් තියෙනවා. හරිද? ඔයාට කැමති විදිහට ඔයාට මේක මතක තියාගන්න පුළුවන් ශුද්ධ ලාභය දල ලාභය කියලා ඕන දෙපැත්තට මාරු කරලා මතක තියාගන්න පුළුවන්. හැබැයි අපි පළවෙනි පියවර විදිහට අනිවාර්යයෙන්ම හොයන්න ඕන දල ලාභය. දෙවෙනි පියවර විදිහට තමයි ශුද්ධ ලාභය හොයන්නේ. එහෙම නැතුව ශුද්ධ ලාභය හොයලා දල ලාභය හොයන්න ක්‍රමයක් නැහැ. ඉතින් දල ලාභය ඊට පස්සේ ශුද්ධ ලාභය. හරියටම කිව්වොත් දල ලාභය කියන්නේ සාමාන්‍ය ලාභය. ඒ කියන්නේ පොඩ්ඩක් නිකන් අර දල වශයෙන් අවබෝධයක් ගන්න ලාභය. ශුද්ධ ලාභය කියලා කියන්නේ සත්‍ය ලාභය. සත්‍ය ඇත්තටම ලාභය. නිවැරදිම ලාභය. එතකොට නිවැරදිම එකට එන්න නම් අපි දල ලාභය හොයාගෙන තියෙනවා. හරියට නිකන් මේක පුතේ මේ මෙන්න මේ වගේ ෆිල්ටර් එකක් වගේ. වතුර අපි ෆිල්ටර් කරන්න භාවිතා කරන මෙන්න මේ වගේ නිකන් අඳින්න මෙන්න මේ වගේ තියෙනවා. දැන් අපි හිතන්නකෝ මේකේ දැකලා ඇති තියෙනවා ලේයර් කොටස් දෙකක්. වතුර ෆිල්ටර් එක. උඩම තියෙන අර සුදු පාට කොටසක් එක්ක මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඊට යටින් මෙන්න මේ වගේ එක එක වැලි, කල්, අඟුරු ඒ වගේ දාපු විවිධ ස්තර විදිහට හදපු ෆිල්ටර් එකක් තියෙනවා. හරිද? උඩින් සුදු පාට එකක් තියෙනවා. යටින් ඒ වගේ තට්ටු තියෙන කොටස් තියෙන ගල් වැලි, අඟුරු කුළුන් ඒ වගේ මොන හරි තියෙන ඒ වගේ කොටසක් තියෙනවා. එතකොට මේ වතුර පියවර දෙකකට පිරෙනවා. පියවර දෙකකට කියන්නේ පුතේ පළවෙනියටම මේකේ දානවා මේකට හිතන්නකො පුතේ මඩ වතුර දැම්ම කියලා. මඩ වතුර දැම්ම මේ සුදු පාට කොටසෙන් පළමු පෙරීම සිද්ධ වෙනවා. පළමු පෙරීම. හොඳම නෑ බොන්න සුදුසු නෑ පුතේ. නමුත් මේකේ තියෙන ටිකක් ලොකු රොඩු කෑලි. කියන්නේ ජලයේ තියෙන ලොකු රොඩු කෑලි. ඒ කියන්නේ ඇහැට දකින්න පුළුවන් අපිට මොකක් හරි දෙයකින් පෙරා ගන්න පුළුවන් විදිහේ ලොකු දේවල් පෙරලා සාමාන්‍ය තත්ත්වයට පිරිසුදු කරලා දෙනවා.
එහෙනම් මේ සුදු පාට කොටසෙන් හරියට නිකන් මොකද්ද වෙන්නේ? දල ලාභය හොයනවා වගේ නේද? දල වශයෙන් ලාභය සාමාන්‍ය. හොඳම නෑ. ටිකක් හොඳයි. නමුත් හොඳටම නෑ. ඊට පස්සේ මේකෙන් පුතේ මේ සුදු පාට කොටසෙන් ඔයා දැකලා ඇති ෆිල්ටර් එකේ බිඳුව වැටෙන්නේ. වතුර. කොතෙන්ද වැටෙන්නේ? මෙන්න මේ ෆිල්ටර් එක. මේ ෆිල්ටර් එකට ලැබෙන වතුර බිඳුව පුතේ ස්තර කීපයකින් පෙරිලා මෙන්න මෙතෙන්ට එකතු වෙනවා. මෙන්න මේ කොටසට එකතු වෙනවා. ඉතාමත්ම පිරිසුදු ජලය ලෙස. බීමට සුදුසු ජලය ලෙස. බීමට සුදුසුයි. බීමට සුදුසුයි කියන්නේ හිමිකරුට ලැබිය යුතුයි. එහෙනම් මේ ලාභයට කියනවා පුතේ ශුද්ධ ලාභය කියලා. එහෙනම් මේක පළවෙනි පියවර. මෙන්න මේක දෙවෙනි පියවර. මේ ෆිල්ටරේ කවදාවත් පුතේ මේ කොටස් දෙක දෙපැත්තට මාරු වෙන්නේ නැහැ. ඒ වගේ මතක තියාගන්න දල ලාභයේ හොයලා තමයි අපි ශුද්ධ ලාභයේ හොයන්න ඕන. හොඳයි. අපි එහෙනම් ලාභ ප්‍රකාශනයේ ඉස්සෙල්ලාම දල ලාභය කොහොමද හොයන්නේ කියලා බලමු. දල ලාභය. මේ තියෙන මාතෘකාව highlight කරගන්න දල ලාභය ගණනය කිරීම. දල ලාභය. මේක තමයි පුතේ හොඳටම ඉගෙන ගන්නත් ඕන. මේක තමයි දරුවෙකුට පැටලුනොත් සමහරලාට පොඩි පැටලීමකටත් තියෙන්න පුළුවන්. නිසා අපි බලමු. දල ලාභය ගණනය කරන්නේ විකුණුම් ආදායමින් විකුණුම් භාණ්ඩවල පිරිවැය අඩු කිරීමෙනි. එහෙනම් මෙන්න මෙතන පුතේ අපි ඒක ලියාගමු. දල ලාභය හෝ අලාභය හොයන්නේ කොහොමද? විකුණුම් ආදායමෙන් අඩු කරනවා මොකද්ද? විකුණු භාණ්ඩවල පිරිවැය. මම මෙහෙම ලියන්නම්කෝ. විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරලා තමයි අපි දල ලාභය හරි දල අලාභය හරි හොයන්නේ. පොදුවේ අපි කීමට කියනවා දල ලාභය කියලා. නිකන් ආදායමෙන් වියදම නෙමෙයි භාණ්ඩ විකුණලා ලැබපු ආදායමෙන් උපයපු ඉපයීම සහ ඒ භාණ්ඩ විකුණපු ආදායම හොයන්න අපි දරපු වියදම් විකිණීම සඳහා දරපු වියදම් පමණක් ඇතුළත් කරලා හොයාගන්න පුළුවන් අපිට දල ලාභය. මේ මම highlight කරන ඒවා highlight කරගන්න පුතේ ඒවා තමයි වැදගත්. දැන් විකුණුම් ආදායම ගැන කතා කරන්න යන්නේ. විකුණුම් ආදායම. අපිට පුතේ ව්‍යාපාරයක් ඇතුලේ භාණ්ඩ විකුණන්න පුළුවන් මෙන්න මේ ක්‍රම දෙකට. කොහොමද? අත්පිට භාණ්ඩ විකුණන්නත් පුළුවන්, ණයට භාණ්ඩ විකුණන්නත් පුළුවන්. ඒ අනුව පුතේ විකුණුම් ආදායම කියලා කියන්නේ ගිණුම් කාල පරිච්ඡේදයක් තුල සිදු කරන ලද අත්පිට විකුණුම් හා ණයට විකුණුම් යන දෙකෙහි එකතුව විකුණුම් ආදායම වේ. මේ පොතේ PDF එක ඉල්ලනවා. මම මේ පොතේ PDF එක ලැබිලා නැති දරුවෙක් ඉන්නවා නම් ඔන්න දෑව chat එකට. okay. ඔය link එක click කරලා මේ පොත download කරගන්න. සාමාන්‍ය පන්ති එන දරුවන්ට ඉදිරි සතිය තුලදී මේක ඔයාලට ගන්න පුළුවන්. ඔන්ලයින් විතරක් වෙන දරුවෝ පුතේ මේක අනිවාර්යයෙන්ම මුද්‍රණය කරගන්න. එකපාරට මුද්‍රණය කරගන්න බැරි නම් කොටස් වශයෙන් හරි මුද්‍රණය කරගන්න. මේක මම හිතන්නේ පිටු 30 ගාණක් තියෙනවා. ඒ කියන්නේ පැති 70 ගාණක් තියෙනවා. මේ දවස්වල මුද්‍රණ වියදමුත් වැඩි. ඉතින් ඒක නිසා චුට්ටක් කොටස් වශයෙන් හරි කමන්නේ මුද්‍රණය කරගන්න. ඔව් පිටු පැති 74ක් තියෙනවා. එතකොට මේක පිටු 37කට වගේ එනවා.
තව පොඩි පිටු දෙකකුත් මේකට අන්තිමට දානවා පුතේ. ඒක ගැන එච්චර හිතන්න එපා. මම නිකන් සටහන් ටිකක් ලියා ගන්න පිටු දෙකක් නිකන් හිස් පිටු දෙකක් දානවා. එතකොට මේක 76ක් වෙනවා. හරි. එහෙනම් පුතේ මොකද්ද විකුණුම් ආදායම කියලා කියන්නේ? ව්‍යාපාරයේ ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ අත්පිට කියන්නේ මුදලට නේද? මුදලට සිද්ධ වෙච්ච විකුණුම් සහ මේක ඉතින් අර්ථයම තියෙන ණයට සිද්ධ වුණු විකුණුම් දෙකේ එකතුව අපි විකුණුම් ආදායම කියලා ගන්නවා. මම මෙතන ගාණක් හදලා පොඩි ගාණක් හදලා තියෙනවා. අත්පිට විකුණුම් 58000ක් තියෙනවලු, ණයට විකුණුම් 76000ක් තියෙනවා. මේ දෙකේම එකතුව තමයි විකුණුම් ආදායම කියලා ගන්නෙ. මේක ඔයාට අවබෝධ කරගන්න පුළුවන් නම් හරි. හැබැයි මතක තියාගන්න මෙන්න මෙහෙම කාරණාවකුත් තියෙනවා. ඒක පැරණි විෂය නිර්දේශය තුල තමයි තිබුණේ. ඉතින් පුතේ ඒක ඔයාලා ඉගෙන ගන්නකොට ඔයාලගේ විෂය නිර්දේශයෙන් අයින් කරලා තිබුණා. අයින් කරලා තිබුණත් ඒක ප්‍රායෝගිකව වැදගත්. මොකද උසස් පෙළදී නැවතත් මේක ඉගෙන ගන්න තියෙනවා. සාමාන්‍ය පෙළදීත් මම ඔයාට පොඩි හරි අවබෝධයක් මේක ගැන දෙන්න ඕන නිසා මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. හරි. අපි කොහොම හරි පුතේ භාණ්ඩ විකුණනවනේ. කොහොමද? ක්‍රම දෙකකට. අත්පිටත් භාණ්ඩ විකුණනවා, ණයටත් භාණ්ඩ විකුණනවා. අත්පිට රුපියල් 100ක භාණ්ඩ විකුණනා, ණයට භාණ්ඩ 200ක විකුණනවා. මුළු එකතුව 300යි. ඔයාලා අපි දැන් හිතාගෙන ඉන්න විදිහට විකුණුම් ආදායම රුපියල් 300යි. හැබැයි පුතේ මෙන්න මේ ප්‍රායෝගික தත්ත්වය කියන්නකො මෙහෙම දේවල් වෙනවද නැද්ද? අපි විකුණපු භාණ්ඩ සමහර විට පාරිභෝගිකයට ඒක හරි ගියේ නැත්තම් එයාට ඕන දේ නෙමෙයි නම් එයා ගෙදර අරන් ගියේ, ඒ භාණ්ඩ අපිට ආපහු පාරිභෝගිකයා ගෙනත් දෙනවද නැද්ද? කතා කරලා කියන්න පුතේ. ආපහු ගෙනත් දෙනවද නැද්ද? හાર્ඩ්වෙයාර් එකකට ගියා පුතේ. ගෙදරට ඕන වෙන මොනවා හරි උපකරණ ටිකක් ගත්ත අපිට ජල නල ඊට පස්සේ කරාම මේ මොනවා හරි දෙයක් ගත්තා අරගෙන ගියා. ඔයා තමයි ගෙනිච්චේ. හැබැයි ගේන්න කියපු එක නෙමෙයි ගෙනාවේ. වෙනත් එක. ඔයා යන්නේ නැද්ද පුතේ බඩු ටිකක් තරම් ආපහු හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා මේව නෙමෙයි මට ඕන මෙන්න මේ වගේන් කියලා ඒ ටික දීලා වෙන ටිකක් ගන්නවා. හાર્ඩ්වෙයාර් එකේ නැත්තම් එයා කියනවා අනේ මහත්තයෝ අපි ගාව ඔයා කියන දැන් කියන භාණ්ඩ ටික නෑ, අපි ගාව තිබිච්ච ටික තමයි ඔයාට දුන්නේ. ඔය ටික එපා නම් කමක් නෑ අපිට දෙන්න. අපි ඔයාට ආපහු මොනවද දෙන්නේ? පාරිභෝගිකට මොනවද දෙන්නේ ආපහු? අපි මුදල්. අපි ආපහු ඔයාට පුතේ මේ පාරිභෝගිකයට මොකද කරන්නේ? මුදල් දෙන්නම් කියලා කියනවා. එතකොට පුතේ දැන් අපි භාණ්ඩයක් විකුණනම පොතක ලියනවනේ. දැන් හાર્ඩ්වෙයාර් එකේ වැඩ කරන මම නේ භාණ්ඩ විකුණනම ඒක අත්පිට විකුණනවා, සල්ලි වලට විකුණනවා. ඔන්න දැන් විකුණනා රුපියල් 20ක භාණ්ඩ විකුණන කියලා. ඒ 20 දැන් මේක තුල අන්තර්ගතයි. හොඳ. මේක තුල 20ක් අන්තර්ගතයි. හරිද? එතකොට පුතේ දැන් පාරිභෝගික ඇවිල්ලා කියනවා නම් මේක නෙමෙයි. ඔව්. කවුද අරෝෂ කියනවා හැම ෂොප් එකේම නැවත මුදල් දෙන්නේ නැහැ කියලා. ඔව්. හැම ෂොප් එකේම ගොඩක් ව්‍යාපාරවල මුදල් දෙන්නේ නැහැ. භාණ්ඩේ මාරු කර ගන්න අවස්ථාව දෙනවා. හැබැයි ගොඩක් තැන්වල ওই හાર્ඩ්වෙයාර් වල වගේ නම් පුතේ හાર્ඩ්වෙයාර් කියන්නේ මේ කියන්නේ අපිට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ගන්න තියෙන තැන නේ. ඒ වගේ තැනක නම් අපිට අනිවාර්යයෙන්ම නැවත මුදල් දෙනවා. තේරුණානේ? නමුත් අපි ඇඳුමක් ගන්න ගියාම කවදාවත් අපිට ආපහු මුදල් දෙන්නේ නැහැ. ඒ භාණ්ඩේ මාරු කළා වෙන එකක් ගන්න කියලා කියනවා නේ. එහෙම තමයි තියෙන්නේ ගොඩක් වෙලා. මොකද ඒගොල්ලොන්ගේ ආදායම අඩු වෙන්න පුළුවන් නිසා. දැන් ඔයාලට තේරෙනවද දැන් අපිට අපි මොනවා හරි 20ක භාණ්ඩ මිලදී ගත්තා. එතකොට මේක ආදායමක් කියලා ව්‍යාපාරයේ සටහන් වෙනවනේ. සටහන් වුණු ආදායම. අපි ගෙනිච්ච දේ අපිට අදාළ දෙයක් නෙමෙයි නම් අපි මේ භාණ්ඩේ මොකද්ද කරන්නේ? ආපසු අරගෙන එනවා. නේ? අපි ආපහු අරන් යනවා. අපි ආපසු අරන් යනවා. අපේ පැත්තෙන් අපි අරන් යනවා. ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවම පුතේ ඔයා නිකන් හිතින් මවා ගන්නකො ඔයා ව්‍යාපාරිකයෙක් කියලා. ඔන්න ඔයාගේ ව්‍යාපාරයට පාරිභෝගිකයෙක් ඇවිල්ලා කලින් ගෙනිච්ච භාණ්ඩයක්
ඒක නෙමෙයි, ඉල්ලපු එක නෙමෙයි, මට මුදල් දෙන්න කියලා භාණ්ඩය ආපහු ගෙනත් දෙනවා. අපි ඒවට කියන පුතේ පාරිභෝගිකය ආපසු අරන් එන භාණ්ඩ. ආපසු අරන් එන භාණ්ඩ. අපි ඒවට නමක් කියන පුතේ ආපසු එවුම් කියලා. මොකක්ද කියන්නේ? ආපසු එවුම්. රුපියල් 20ක භාණ්ඩ ආපහු අරන් ආව කියලා හිතමුකෝ. එතකොට මට කියන්න දරුවෝ මෙන්න මේ විකුණුම් ආදායම 300 ඇත්තම විකුණුම් ආදායමක්ද? එතකොට මේ ආදායම හරියටම හරිද? අර 20 ආපහු අපි එයාට දෙන්නේ නැද්ද? භාණ්ඩ ටික අරගෙන. දෙන්න ඕනද නැද්ද? ඔව්. මේක ඇත්තම ආදායම නෙමෙයි කියලා මැසේජ් කරන දරුවෝ. මම ගොඩක් කැමති කතා කරනවා නම් කමක් නැහැ ඉතින්. එතකොට 300න් මේ ආපහු එව්ව භාණ්ඩ ටික අරගෙන අපි යාට මුදල් දුන්නම ඇත්තම ආදායම පුතේ කීයද? 280යි. මෙන්න මේකට අපි කියනවා විකුණුම් ආදායම. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් ශුද්ධ විකුණුම් ආදායම. ඔහොම දෙයක්ත් තියෙන බව මතක තියා ගන්න. හැබැයි 2016 ඉඳලා ඔයාලගෙන් ආපසු යොම් ගැන අහලා නැහැ. අහලා නැති වුණාට පුතේ මේක ගැන කියන එක මගේ යුතුයකමක්. හේතුව ඔයාට මේ ටියුට් එකේ මම මේ පාඩම ඔයාලත් එක්ක කරාට පස්සේ හරිද? මේ බලන්න. මම ඔයාලත් එක්ක මේ පාඩම් ටික කරාට පස්සේ ඔයාලත් එක්ක පුතේ හදනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. මේ බලන්නකො පොඩ්ඩක් ඉන්න. මේ ටියුට් එකේම දීලා තියෙන පුතේ 2021 සිට 2010 දක්වා පසුගිය විභාග ප්‍රශ්න. මේවා ඔයාට තමයි කරන්න තියෙන්නේ. මම පාඩම හොඳට කියලා දුන්නා. මේ පාඩමේ අවසානයේ පුතේ පස්වෙනි පාඩමෙත් අවසානයේ. හරිද? මේවා හදලා හදපු ගණන් මට පෙන්නලා නිල මුද්‍රාවක් තියාගන්න කියලා. දැන් මෙන්න මේ ගාන හැදුවා මේ 2019 ගාන. දැන් ඔයා බලනවා 2021 ගාන කෝපිය. 2021 ගාන පුතේ මේ ටියුට් එකේ අන්තිමටම දාලා ඇති. දැන් මේ 2019 අලුත් විෂය නිර්දේශයනේ. මේවා ආපසු යම් නැහැ. ඒක හදන්න ඕන පුතේ. වාට ඉඩක් තියලා තියෙනවා. මේක 2018 අපි යමු සිලබස් එකේ 2016 නේ ඉස්සෙල්ලාම මෙන්න 2016. මේක තමයි අලුත් විෂය නිර්දේශයෙන් ඉස්සෙල්ලාම ළමයි ලියපු පේපර් එක 2016. මේක ආපසු යමු කියලා කොහෙවත් තැනක නැහැ. එතනින් පස්සේ මං ඉඩ තියලත් නැහැ පුතේ 2015. දැන් 2015 ආපසු යමු ගැන නෑ සඳහන්. අපි යමු 2014ට. 2014ත් ගැටලුවක් නෑ ආපසු යමු කියලා තිබුණට පැරණි විෂය නිර්දේශය තුල මේක හදන්න අපිට උවමනා වෙලා නැහැ. මම මේ ඔයාලත් එක්ක මේවත් හදනවා. ඊට පස්සේ 2013ත් නැහැ. මෙන්න බලන්න පුතේ 2012 තිබිලා තියෙනවනේ මේ. 2012 අවුරුද්දේ මෙන්න බලන්න. ආපසු එම් කියලා දෙයක් තියෙනවා. තව තියෙනවා ආපසු යැවුම් කියලා දෙයක්. මම ඒක තව ටිකකින් උගන්වන්නම්. ඒතර මේවා තිබිලා තියෙනවා. ඒතර දැන් ඔයාට තේරෙන්න ඕන ආපසු එවුම් නිසා විකුණුම් ආදායම පුතේ අපේ ව්‍යාපාරයේ තියෙන විකුණුම් ආදායම ඇත්තටම වැඩි වෙනවද අඩු වෙනවද? පාරිභෝගික භාණ්ඩ ආපහු එවීම නිසා අපේ විකුණුම් ආදායම වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා.
අඩු වෙනවා. ඒක නිසා තමයි පුතේ මෙන්න තියෙනවා විකුණුම් ආදායමේ. මේ විකුණුම් ආදායමෙන් මේ ආපසු එවුම් ටික මොනව වෙන්න ඕනද? විකුණුම් ආදායම අඩු වෙන්න ඕන. එතකොට මම ඒක නිසා හරිද? මේ ඔයාලට දැන් මේක හදන්න වෙන්නේ නැති නිසා මම මේකේ සංඛ්‍යාව චුට්ටක් වෙනස් කරලා හදලා තියෙනවා. හරිද? විකුණුම් ආදායම දැන් මේකට මම විකුණුම් ප්‍රමාණය චුට්ටක් වැඩි කරලා තියෙනවා. sorry. අඩු කරලා තියෙනවා. හරිද? මේක ගැන ඔයා එච්චර හිතන්න එපා. මේ ගාන හදන්න ඕන නිසා මම 2012 අවුරුද්දේ ගාන චුට්ටක් මට කැමති විදිහට වෙනස් කරගෙන තියෙනවා. මේ ලක්ෂ්‍ය නෙමෙයි ඒකේ සංඛ්‍යාව චුට්ටක් වෙනස් කරලා තියෙනවා. හරි. මෙතන මොකද ඔයා බලනවා ඇති පුතේ ඉතින් විකුණුම් වලින් මේ තියෙන විකුණුම්. හරිද? 1,23,000යිනේ. විකුණුම් කියන්නේ ආදායමක් බැර. ඒක මතකයිනේ. ආදායමක් බැර ඒක බැරට තියෙන්නේ. එතකොට ඔයා කල්පනා කරනවා ඇති මේ 1500 නේ සර් අඩු කරන්න ඕන කියලා. මොකද්ද සර් මේ එකතු කරලා තියෙන්නේ කියලා. මේ ඒක ගැන හිතලා නෙමෙයි පුතේ මෙතන ගාන හදලා තියෙන්නේ. මට ඕනකමක් තිබුණා මේ 1500 මෙතනින් අයින් කරන්න. මේ 1500 මෙතනින් අයින් කරාම ඔයාලට තේරෙනවද පුතේ පල්ලෙහා එකතුව වෙනස් වෙනවා කියලා? මෙතන එකතුව වෙනස් වෙනවනේ. එකතුව වෙනස් නොකර තියාගන්න ඕන නිසා මම මෙතනින් අයින් කරන 1500 මෙන්න මේ උඩට ගිහිල්ලා එකතු කරා. මෙන්න මෙතෙන්ට. 1,01,500. මට ඕනකමක් තිබුණා පුතේ ආපසු යවුම් මෙතනින් අයින් කරලා දාන්න. මෙතන වැඩක් නැහැ දැන් තිබිලා ආපසු යවුම් වලට නැහැ. අයින් කරන්න ඕන නිසා මම ගිහිල්ලා ඒ අයින් කරපු 3000 ගිහිල්ලා මේ 1,23,000ට මොනව කරාද? එකතු කරා. හොඳේ. ඒ අර ශේෂ පිරික්සම අසමාන වෙන එක වළක්ව ගන්න. හරිද? ඉතින් ඔන්න ඔහොම එකක් තියෙනවා 2000 මේ කීයද 12. එතකොට 2011 2011 අහලත් නැහැ. වෙන 2010 තිබිලා තියෙනවා පුතේ 2010. හරිද? මතක තියාගන්න මේ අපි ඉගෙන ගන්න පාඩමෙන් O level ප්‍රශ්න පත්‍රයේ ලකුණු 8ක් ලැබෙනවා හොඳද? මේ මූල ප්‍රකාශන පේපරේ ඇතුළේ තියෙන එකම ගණන ලකුණු 8ක් ලැබෙනවා. හරිද? කිසිම ගාණක් නැහැ ලකුණු 8ක් ලැබෙනවා. 2011 දී නම් මේ 2011 දී පුතේ ලකුණු 5 ගානේ දුන්නා. දැක්කද? ලාභ ගිණුම ශේෂ පත්‍රය මම අර කලින් කිව්ව නම් දැක්කනේ. දැන් කියන්නේ අපි මේකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ. හරි. ඔය ටික තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි යමු ආපහු මුලට. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති පුතේ විකුණුම් ආදායම කියන්නේ ඔයා මතක තියාගන්න භාණ්ඩ අත්පිට විකුණලා සහ ණයට විකුණලා ලැබෙන ආදායම් දෙකේ එකතුව. අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් දෙකේ එකතුව විකුණුම් ආදායම. නමුත් මේක ඇත්තටම ප්‍රායෝගික ලෝකෙට ගියාම පාරිභෝගික භාණ්ඩ ආපහු එව්වොතින් මේ 1,34,000 කියන විකුණුම් ආදායම සත්‍ය විකුණුම් ආදායම වෙන්නේ නැහැ. හේතුව ආපසු භාණ්ඩ එවීම නිසා අපිට පාරිභෝගිකයන් මුදල් දෙන්න සිද්ධ වෙනවා. මුදල් දුන්නොත් මේ විකුණුම් ආදායම මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් පුතේ දැන් ඔයා දන්නවා විකුණුම් ආදායම කියන්නේ මොකක්ද කියලා. අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් කියන දෙකේ එකතුව. විකුණුම් ආදායම හරිම පහසුයි. දැන් අපි ඉගෙන ගන්න යන්න ඕන පුතේ විකුණුම් පිරිවැය කියලා කියන්නේ මොකක්ද කියලා. එන්න මේක ඉගෙන ගන්නදී තමයි බොහොම පරිස්සමෙන් මම කියන දේවල් ටික හරියට අහගෙන ඉන්න. එහෙම අහගෙන ඉතියත් හරියටම ඔයාලට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේක චුට්ටක් පැටලෙන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් පුතේ යමු විකුණුම් පිරිවැයට. දැන් විකුණුම් ආදායම කියලා අපි ගත්ත පුතේ භාණ්ඩ විකුණලා ලැබුණු ආදායමනේ. ලැබුණු ආදායම කියන්නේ මුදලින් ලැබුණු ආදායමයි ණයට ලැබුණු ආදායම. ණය. ඒක ණයට විකුණුම් පුතේ මුදල් ලැබෙන්නේ පසු අවස්ථාවක. නමුත් අත්පිට භාණ්ඩ විකුණනම ඒ වෙලෙම මුදල් ලැබෙනවා.
එවලෙම ලැබෙන මුදලයි පසු අවස්ථාවක ලැබෙන මුදලයි දෙකේම එකතුවනේ විකුණුම් ආදායම කිව්වේ. මෙහෙම විකුණුම් ආදායමක් හොයන්න නම් ව්‍යාපාරය ඇතුලේ මොකක් කරන්න ඕනද පුතේ? භාණ්ඩ විකුණන්න ඕන. විකුණන්න නම් භාණ්ඩ අපි අරගෙන එන්න ඕන. එතකොට පුතේ භාණ්ඩ අරගෙන එන්න අපිට දරන්න වෙච්ච වියදම් ටික තමයි විකුණුම් පිරිවැය කියලා කියන්නේ. හරිද? එහෙම බලද්දී මෙහෙම දේවල් ටිකක් තියෙනවා. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම විකුණනවා. දැන් හිතමු මෙන්න මෙහෙම එකක්. මම චූටි රූපයක් අඳිනවා. එතන මේක හොඳට කියව ගන්නකො. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම විකුණා ඇති විටක විකුණන ලද භාණ්ඩ තොගෙහි පිරිවැය විකුණුම් පිරිවැය වේ. හරි. මම මෙන්න මෙහෙම වාට ඇඳලා දෙන්නම්කෝ සටහන. මෙන්න තියෙනවා පුතේ ගෙනාපු භාණ්ඩ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ ටික. මේ ටික වටින්නේ අපි හිතමු 100යි කියලා. මේ භාණ්ඩ ටික විකුණා ඇති විට අපි මෙතන භාණ්ඩ ඒකක මෙහෙම ගමු පුතේ. භාණ්ඩ ඒකක 100ක් තිබුණා. ඒ ඒකක 100ම විකුණලා තියෙනවා. 100ම විකුණා ඇති විට ඒ විකුණනකොට පුතේ 80ක් විකුණේ සල්ලි වලට 20ක් විකුණේ ණයට. හරි කමන්නේ. ඔක්කොම දැන් ඉවරයිනේ. දැන් ව්‍යාපාරය තුළ භාණ්ඩ තියෙනවද නැද්ද මට අන්න ඒක චුට්ටක් කියන්න. නෑ. නෑ. එතකොට පුතේ අපි භාණ්ඩ විකුණනකොට අපිට පාඩු වෙන්න නෙමෙයිනේ විකුණන්නේ. ලාභයක් එහෙම තියාගෙනනේ. හරි. අපි භාණ්ඩ ඒකක 100ක් ගෙනාවා. හරිද? මේ ඒකක 100 ගේන්න අපි හිතමු පුතේ එක ඒකකයකට රුපියල් 20ක් ගියා කියලා. ඒකකයක පිරිවැය රුපියල් 20යි. ලාභය තියාගන්නවා 100ට 30ක්. හරිද? ඔන්න ඔක තුටම මතක තියාගන්නකො. ඔන්න ඒකක 100ක් ගෙනාවා. එතකොට 100 ගෙනාවේ එකක් 100 ගානද 20 ගාන. දැන් පුතේ අපිට මේ භාණ්ඩ ටික ගේන රුපියල් කීයක් ගියාද? රුපියල් 2000ක් ගියා. මේ 2000 භාණ්ඩ ඔක්කොම විකුණනවා. ඔක්කොම කොහමද? මේ 100ම විකුණනවා. හැබැයි පාඩු පිට නෙමෙයි 130ක ලාභයක් අරගෙන. ඒතකොට 2000ක් වටින මේ භාණ්ඩ ටිකට 130ක ලාභයක් කියන්නේ කොච්චරද? රුපියල් 600. එතකොට අපි මේ ටික විකුණලා උපයන ආදායම 2600. පැහැදිලිද පුතේ? මේ තමයි ලාභය. ඒතර අපි 2600ක් විකුණනවා. කමක් නැහැ. මෙතන තියෙන ඒකක 100ම විකිනෙනවා කියලා තේරෙනවද? ව්‍යාපාර තුළ භාණ්ඩ නැහැ. අන්න එහෙම වෙලාවක මෙන්න මේ විකුණුම් ආදායම මෙන්න මේ 2600 හොයන්න. පැහැදිලිද පුතේ? දෙදාස්600ක විකුණුම් ආදායමක් ඉපයීමට දායක වූ වියදම කියලා. රුපියල් 2000. එතකොට 2600න් 2000ක් අඩු වුණාම අපිට කියන්න පුළුවන් පුතේ ලාභය කොච්චරද? ලාභය 600යි කියන්නේ. ඔය ලාභයට තමයි පුතේ අපි දල ලාභය කියලා කියන්නේ. දල ලාභය කීයද එහෙනම්? 600. හරිද පුතේ? භාණ්ඩ ඔක්කොම විකුණලා තියෙනවා. දැන් මට දරුවෙක් කියන්න
ව්‍යාපාරයක තියෙන ඔක්කොම භාණ්ඩ පුතේ ගිණුම් කාල පරිච්ඡේදයක් ඉවර වෙනකොට අපිට විකුණ ගන්න පුළුවන්ද? ඔක්කොම ටික විකුණන්න පුළුවන්ද පුතේ? කාල පරිච්ඡේදය අවසන් වෙනකොට? ඔව්. ඔක්කොම විකුණ ගන්න බෑ. මෙසේජ් තමයි තියෙන්නේ. ඔක්කොම විකුණ ගන්න බෑ. සරලව කිව්වොත් ගිණුම් කාල පරිච්ඡේදයක් ලියලා පෙන්නන්නම්. 2021 ජනවාරි 1 වෙනිදා සිට 2021 12:31 වෙනකන් ගිණුම් කාල පරිච්ඡේදයේ 12:31ට පුතේ ව්‍යාපාරය තුල තියෙන සියලු භාණ්ඩ මට විකුණ ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ පුතේ භාණ්ඩ ටිකක් ඉතිරි වෙනවා. විකුණ ගන්න බැරුව ඉතිරි වෙන ප්‍රමාණයක් තියෙනවා. නොවිකිනී ඉතිරි වන භාණ්ඩ ප්‍රමාණයක් ඇත. කාලච්ඡේදයේ අන්තිමේ විකුණ ගන්න බැරුව ඉතිරි වෙන ටිකක් තියෙනවා. පුතේ ඉතුරු වුණාම පුතේ අපි ඒව ටික විසිකලා දාන්න ඕනද? විකුණ ගන්න බැරි වුණා. අනේ 2021 12:31 වෙනකොට මට මේ ටික විකුණ ගන්න බැරි වුණා. එහෙනම් වැඩක් නෑ ජීවත් වෙලා මේ ටික විසිකලා දාන්න ඕනේ. එහෙම කියලා අපි මේව විසිකලා දානවද? එහෙම කරනවද? මොකද කරන්නේ? නෑ. මොකද කරන්න පුළුවන් පුතේ ටිකට? පස්සේ විකුණ ගන්න. ඔව් පස්සේ විකුණ පුතේ 2021යි 12:31කට ගිණුම් කාල පරිච්ඡේදය ඉවර වුණාට 12:31 රෑ වුණාට ජනවාරි 1 වෙනිදාට එළි වෙන්නේ නැද්ද? එළි වෙනවනේ. ජනවාරි 1 වෙනිදාට එළි වෙනවා. එතකොට ජනවාරි 1 වෙනිදාට එළි වෙනවා කියන්නේ ඒකත් එක්තරා දවසක්. අද විකුණ ගන්න බැරි වුණු භාණ්ඩ ටික 12:31 විකුණ ගන්න බැරි වුණු භාණ්ඩ ටික කවද්ද විකුණ ගන්න පුළුවන්? 2021 ජනවාරි 1 වෙනිදාට විකුණ ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් සර්. අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙනම් මතක තියාගන්න කාල පරිච්ඡේදයක් විදිහට 12:31 කියනකොට භාණ්ඩ ඉතුරු වෙනවා තමයි. නමුත් ඒක ප්‍රායෝගිකව ඊළඟ දවසේ මේ ඉතුරු වෙන භාණ්ඩ ටික විකුණ ගන්න පුළුවන්. කොහොම හරි පුතේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේ ඉතුරු වෙන භාණ්ඩ ටිකට අපි පුතේ නමක් කියනවා. මට මේ නම තමයි කියන්න ඕනකම තිබුණා. ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේ ඉතුරු වෙන භාණ්ඩ ටිකට අපි කියනවා අවසාන තොගය කියලා. අවසාන තොගය. එතකොට ඒ ටික කවද්ද විකුණ ගන්න පුළුවන් පුතේ? 2022 ජනවාරි 1 වෙනිදා වෙනකොට විකුණ ගන්න පුළුවන්. හරි. සුට්ටක් ඉන්නකෝ. එතකොට මට කියන්නකෝ 2021 ජනවාරි 1 වෙනිදා වෙනකොට, ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා වෙනකොට ව්‍යාපාරය ඇතුලේ භාණ්ඩ තියෙන්න පුළුවන්ද බැරිද? භාණ්ඩ තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. ඒ කොහොමද ඔයා පුළුවන් කියලා කියන්නේ? දැන් අර විකුණන්න තියාගත්තු භාණ්ඩ ටික විකුණුනේ නැත්නම් ඒ දවස් නැත්නම් ඒක තියාගන්න පුළුවන්. එහෙනම් පුතේ 2021යි 1 කියන්නේ අපිට 2020යි 12:31න් භාණ්ඩ ටිකක් ඉතුරු වුණා නන්නේ. 2020යි 12:31 කියලා කියන්නේ අවුරුද්දේ අන්තිමනේ. එතකොට මේ අවසන් තොගය අපි අරන් එනවා ඊළඟ දවසටනේ. මේ තියෙන මොන දවසද? ඊළඟ දිනය. 2020යි 12:31න් පස්සේ දිනේ කවද්ද පුතේ? 2021යි ජනවාරි 1 වෙනිදා. ඊළඟ දිනේට අරන් එනවා. පුතේ මේ දවසට ආවම මේ දවසට තියෙන තොගයටත් කියන්නේ අවසන් තොගය කියලාද? 2021 ජනවාරි 1 වෙනිදාට කියන්නේ 2020 12:31 දී ඒක අවසන් තොගය තමයි. හැබැයි 2021යි 1ට එනකොට ජනවාරි 1 වෙනිදා එනකොට ඒකට කියන්නේ අවසන් තොගය කියලාද?
මොකද කියන්නේ? ව්‍යාපාරය ආරම්භක අවස්ථාවේ ව්‍යාපාරය සතුව පවතින තොගය. ආරම්භක අවස්ථාවේ ව්‍යාපාරය සතුව පවතින තොගය. එහෙනම් පුතේ මේකට කියන්නේ මොන තොගය කියලාද? ආරම්භක තොගය. තේරුණාද පුතේ? 2021 ආරම්භක තොගය අපිට කොහෙන්ද ලැබුණේ? 2020 12.31 තොගේ. එහෙනම් 2020 අවුරුද්දේ ඉතුරු වෙච්ච ටික තමයි කොහෙටද යන්නේ? 2021 ආරම්භක තොගේ විදිහට යන්නේ. එහෙනම් මට මෙතෙන්ට කියන දරුවෝ 2021 12.31 ඉතුරු වෙන තොගය තමයි අවසාන තොගය තමයි 2022 1.1 මොන තොගය වෙන්නේ? ආරම්භක තොගය. ආන්න හරි. ආරම්භක තොගය වෙනවා. හැබැයි මතක තියාගන්න මේවා පුතේ ව්‍යාපාරයේ දිගින් දිගටම පවතින ව්‍යාපාරයක තියෙන්න පුළුවන් තත්ත්වයක්. ඔයා නිකමටවත් හිතන්න 2021 ජනවාරි 1 වෙනිදාම පටන් ගන්න ව්‍යාපාරයක ඊළඟ දවසින් ඊට කලින් දවසින් එන තොගයක් තියෙනවද නැද්ද? 2021 ජනවාරි 1 වෙනිදාම ව්‍යාපාරේ පටන් ගන්න. එතකොට 2021 පටන් ගත්තම ආරම්භක තොගයක් තියෙන්න පුළුවන්ද බැරිද? කලින් අවුරුද්දෙන් එන බෑනේ. අන්න එහෙම අලුත් ව්‍යාපාරවල එහෙම තොග තියෙන්න විදිහක් නැහැ. අලුත්ම ව්‍යාපාරවල. එහෙම තියෙන්න විදිහක් නැහැ. එතකොට අපි ගොඩක් වෙලාවට ගණන් හදන ව්‍යාපාරවල පුතේ අලුතින් පටන් ගත්ත ව්‍යාපාරයක් කියලා උපකල්පනය කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එහෙම වුණොත් ගාන කියලා තිනවා මේ ව්‍යාපාරය මේ අවුරුද්දේ අලුතින්ම පටන් ගත්ත ව්‍යාපාරයක් කියලා. එහෙම කිව්වම ටක් ගාලා මතක තියාගන්න ආරම්භක තොගයක් තියෙන විදිහක් නැහැ. හැබැයි අලුතින් පටන් ගත්තට පුතේ අවුරුද්දේ අන්තිමට ගියාට පස්සේ මොකක් වෙන්න පුළුවන්ද? අවසාන තොගයක් තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔව් අවසාන තොගයක් තියෙන්න පුළුවන්. හොඳද? ආරම්භක තොගයක් නැති වුණාට. එහෙනම් ඒක ගැන චූටි අවබෝධයක් ගන්න. හොඳයි. තව දෙයක් කියන්න. එහෙනම් පුතේ ඔන්න දැන් ඔයා ඉගෙන ගත්තා ගිණුම් කාල පරිච්ඡේදයක් තුල ආරම්භක තොගය කියලා දෙයක්ත් තියෙනවා අවසාන තොගය කියලා දෙයක්ත් තියෙනවා. ආරම්භක තොගය වැදගත් නේද පුතේ? ආදායම් උපයන්න. මොකද කියන්නේ? මේ ආරම්භක තොගය ආදායමක් උපයන්න වැදගත්ද නැද්ද? වැදගත්. අන්න එහෙම පුතේ මට කියනවා නම් ගොඩක් හොඳයි. වැදගත් වෙන්න හේතුව ජනවාරි 1 වෙනිදා තමන්ගේ ව්‍යාපාරය විවෘත කරනකොට කඩේ ඇතුලේ බඩු තියෙනවා, භාණ්ඩ තියෙනවා. මේ භාණ්ඩ ටික එදා අලෙවි කරන්න පුළුවන්ද බැරිද එදාට? පුළුවන්නේ. ආරම්භක තොගේ විකුණන්න පුළුවන්. එතකොට ආරම්භක තොගයෙන් ආදායමක් උපයනවා. මම මෙහෙම ලියන්නම්කෝ. ආරම්භක තොගය වරහන් ඇතුලේ ලියන්නම් ආදායම් උපයීමට වැදගත්. ඔව් ආරම්භක තොගය වැදගත්. මම චුට්ටක් කියන්නකෝ පුතේ. අවසාන තොගය 2021 12.31 ආදායම් උපයන්න වැදගත්ද නැද්ද? ඉතුරු වුණු තොගේ අවසාන තොගේ වැදගත්. හරි. බොහොම හොඳයි කියපු එක. අවසාන තොගය වැදගත් නම් ආදායම් උපයන්න 2021 අවුරුද්දේ පුතේ මේ තොගය මොකක් වෙලා තියෙන්න ඕනද එහෙනම්? විකිනිලා තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. විකිනිලා තියෙන්න ඕන. පුතේ විකුණ ගන්න බැරි වුණු නිසානේ ඉතිරි උනේ. විකුණ ගන්න බැරි වුණු නිසා නේද මේක ඉතිරි උනේ. පැහැදිලිද? මේ ලොකු තියරි කොටසක් ඔයාලට මේ සරලව කියලා දෙන්න හදන්න. විකුණ ගන්න බැරි වුණු නිසා මේ ටික ඉතිරි වුණා. ඒ කියන්නේ 2021 අවුරුද්දේ ආදායමක් උපයන්න අවසාන තොගය උදව් කරාද නැද්ද? නෑ.
උදව් කරේ නෑ. බොහොම හොඳට තේරුම් ගන්න පුතේ. හැබැයි මෙයා උදව් කරේ නෑ කියලා උදව් නොකරම ඉන්නේ නෑ. මෙයා යනවා පුතේ ඊළඟ අවුරුද්දේ මොන තොගේද? ආරම්භක තොගේ විදිහට ගියාම එයා පුතේ 2022 අවුරුද්දේදී උදව් කරනවා. හැබැයි 2021 දී මෙයාගෙන් කිසිම උදව්වක් නැහැ. එහෙනම් ආදායම් ඉපයීමට දායක වී නැත. ඒක නිසා මෙයා වැදගත් වෙන්නේ නැහැ. හරිද? වැදගත් වෙන්නේ නැති පුතේ 2021 අවුරුද්දට හොඳට ඔලුවට ගන්න පුතේ 2021ට මේ කියන්නේ. හොඳද? 2021ට. හරි. එහෙනම් 2021 ආදායමක් උපයන්න අවසාන තොගේ වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ නැහැ කියන්නේ පුතේ ආදායමක් උපයන්න උනේ නැහැ. කාගෙන්ද? අවසාන තොගෙන් ආදායමක් උපයන්න උනේ නැහැ. හැබැයි ආදායම උපයන්න ඉතාම වැදගත් කෙනා තමයි ආරම්භක තොගේ. මොකද මෙයා පුතේ ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරය විවෘත කරනකොට කඩේ ඇතුලේ ඉන්නවා ආරම්භක තොගේ. එදා කවුරු හරි බඩු ටිකක් ගන්න එනවනම් ව්‍යාපාරයට විකුණන්න දායක උනේ කවුද? ආරම්භක තොගේ. මට ඔයාලගෙන් අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ. පුතේ මේ මුළු මේ කියන්නේ මේ ආරම්භක තොගය මුළු අවුරුද්දක්ම අපිට තියාගන්න පුළුවන්ද? ව්‍යාපාරයට ආරම්භයේ තියෙන තොගය මුළු අවුරුද්දෙම විකුණගෙන යන්න පුළුවන්ද අපිට? මාස 12ක්ම දවස් 365ක්ම විකුණන්න නැතිද? බෑනේ. අපිට ඒක නිසා පුතේ මේ අතර මැදදී බාණ්ඩ මොනව කරන්න වෙනවද පුතේ? ගන්න වෙනවද නැද්ද? ගන්න වෙනවා සැරින් සැරේට නේ. සැරින් සැරේට බාණ්ඩ ගන්න වෙනවා. අපි පුතේ මෙහෙම ලියන්න. ආරම්භක තොගය වර්ෂය පුරාවටම විකිණීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් තවත් භාණ්ඩ මිලදීගත යුතුයි. තවත් භාණ්ඩ මිලදීගත යුතුයි. අපි ඒවට පුතේ නමක් කියනවා ගැනුම් කියලා. හරිද? අන්න අවුරුද්ද පුරාවටම අපි ගන්න භාණ්ඩ වලට නමක් කියන මොකද්ද? ගැනුම් කියලා. පුතේ එතකොට ව්‍යාපාරයට භාණ්ඩ ගන්න පුළුවන් විදි දෙකකුත් තියෙනවා. හරිද? එකක් තමයි අපිට පුළුවන් පුතේ ව්‍යාපාරයට භාණ්ඩ ගේන සල්ලි දීලා. අපි ඒක නිසා ඒකට කියමු අත්පිටනේ. අත්පිට ගැනුම්. සමහර වෙලාවට පුළුවන් පුතේ අපිට භාණ්ඩ ගේන ණයට. ඒවට අපි කියමු පුතේ ණයට ගැනුම්. ඔයාලට මතකයිනේ විකුණනකොට පුතේ භාණ්ඩ විකුණන්න පුළුවන් නම් අත්පිට භාණ්ඩ විකිණීම සහ ණයට භාණ්ඩ විකිණීම කියලා. අපිට භාණ්ඩ ගන්නකොටත් එහෙනම් අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් කියලා ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒ විදිහට තියන්න. එතකොට අවුරුද්දේ විකුණුම් ආදායම හොයන්න මේ අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් වැදගත්ද නැද්ද? අවුරුද්දේ ආදායම හොයනකොට මේ භාණ්ඩ මිලදී ගත්තු ටික අපිට වැදගත්ද නැද්ද? වැදගත්. මම මෙතන ලියන්නම් පුතේ වැදගත් කියලා. අර මං අවසාන තොගය දායක වී නැත. ඒක නිසා මෙතන වැදගත් නැත කියලා ලියන්නම්. එතකොට මෙතන වැදගත් කියලා ලිව්වා. පුතේ අපි මෙන්න මෙහෙම ගමුකෝ. වැදගත් ඒවා ඕන. ධන. වැදගත් නැති. ඍණ කියලා ගත්තොතින් ආරම්භක තොගේ වැදගත්ද නැද්ද? වැදගත්. ධන. ගැනුම් වැදගත්ද නැද්ද? වැදගත්. ධන. අවසාන තොගේ වැදගත් වුණාද නැද්ද? නෑ. නෑ. එහෙනම් ඒක ඍණ. ඔන්න චුට්ටක් මතක තියාගන්න පුතේ. ආරම්භක තොගේ වැදගත් ව්‍යාපාරය ආදායම උපයනකොට 2021 අවුරුද්දට ඉතා වැදගත් තොගයක්
අවසාන තොගය නම් වැදගත් නැහැ. එයා වැදගත් වෙන්නේ 2022 අවුරුද්දට. අපි දැන් මේ ලාභය හොයන්නේ 2021ටනේ. 2021ට අවසාන තොගය වැදගත් නැහැ. හැබැයි ආරම්භක තොගයේ ප්‍රමාණවත් නොවන නිසා අපිට තව තවත් භාණ්ඩ ගන්න ඕන විකුණන්න. ඒක නිසා ගැනුම් කියන එක වැදගත්. හරිද? ඒතර අපිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකම වැදගත් කියලා තේරෙනවනේ. එතකොට පුතේ මේ භාණ්ඩ දැන් අපි ගන්නවනේ. ගන්නකොට අපිට සිද්ධ වෙනවා පුතේ එක එක වියදම් වගේක් දරන්න. මොනවද දන්නවද? මෙන්න මෙතන විශේෂයෙන්ම ඔයාලට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ කාරණා දෙක. අපිට පුතේ මේ භාණ්ඩ ගේනකොට අපිට යම් යම් වියදම් දරන්න වෙනවා. අපි ඒවට කියනවා එකක් ගෙන ඒමේ කුලි. දැන් ඔයා කල්පනා කරනවාද සර් සමහර ව්‍යාපාර වලට භාණ්ඩ ඒ අදාළ නිෂ්පාදකයම ගෙනත් දෙනවනේ. කඩේටම ගෙනත් දෙනවනේ. ඔව්. එතකොට අපිට ගෙනීමේ කුලියක් තියෙනවද? එතකොට අපිට ගේන්න යන වියදමක් තියෙනවද? නැහැ. සමහර භාණ්ඩ ඔයා දැකලා තියෙනව නේද? ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට අරගෙන එනවා. එයාගේ වාහනයකින් හරි කුලියට ගත්තු වාහනයකින් හරි අරන් එනව දැකලා තියෙනවද නැද්ද? මේක වැදගත් පුතේ මට ඒක නිසා ඔයාලත් එක්ක කතා කරගෙන මේක කරන එක ඉතාමත්ම වැදගත්. දැකලා තියෙනවා සර්. දැකලා තියෙනවනේ. එතකොට පුතේ දැන් අපි උදාහරණයක් ගමු. මොනවද අපි ඉතර ගන්න. මොනවද ඔයා දැකලා තියෙන්නේ? මම පොඩි මොකක් හරි පොඩි මට එයාගේම ව්‍යාපාරිකයාගේම වාහනෙන් ගිහිල්ලා හරි කුලියට ගිහිල්ලා හරි එහෙම ව්‍යාපාරිකයට ගේන මොකක් හරි භාණ්ඩයක් කෙනෙක් කියන්නේ. මට මෙහෙම එකක් මතක් වෙනවා නිකන් සරල මේක මේ දැන් කල්පනාවට අපිට ඔය කඩවල වල තියෙන නේද පුතේ ප්ලාස්ටික් භාණ්ඩ එහෙම කෝප්ප බේසන් වගේ දේවල්. ඒව ඉතින් නිෂ්පාදකයෙක් ගෙනත් දෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. අපි ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඒ වගේ තියෙන තැනකින් දැන් මගේ ගාව මට ව්‍යාපාරයක් තියෙනවා. සිල්ලර කඩයක් තියෙනවා කියලා හිතන්නකෝ. මගේ සිල්ලර කඩේට ඕන ප්ලාස්ටික් ඔය කෝප්ප බේසන් වගේ මොනවා හරි දේවල් ටිකක් විකුණ ගන්න ඕන. මිනිස්සු ඉල්ලනවා. එන්නෙත් නැති නිසා කවුරුවක් නිෂ්පාදකයෙක් මම යනවා ඒ වගේ එකක් මිලදී ගන්න පුළුවන් වෙනත් ආයතනයකට. ගිහිල්ලා ඉතින් බේසන් 10ක් 15ක් කෝප්ප 50ක් 60ක් නේ ඔය වගේ ටිකක් අරගෙන එනවා. ඒතර දැන් මට මේ ඕකට යම් වියදමක් යනවනේ පුතේ. නේද? යනවා. කියන්නේ මේ ටිකට යන වියදමක් තියෙනවා. නම් මට ඒ කඩේ මුදලාලිත් එක්ක කතා කරලා මමත් පොඩි ව්‍යාපාරයක් කරන්නේ. මං ඉතින් බේසන් 15ක් 20ක් ගන්නවා. කෝප 50ක් 60ක් ගන්නවා. ඒක නිසා මේ සාමාන්‍ය පාරිභෝගිකයට වඩා යම් මුදලක් අඩු කරලා මට දෙන්න කියලා මට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒතකොට අර ව්‍යාපාරිකයෝ වුණත් අර සාමාන්‍ය පාරිභෝගිකයට දෙනවට වඩා ටිකක් ගාණ අඩු කරලා දෙන්න පුළුවන්. එහෙම කොහොම හරි ගෙනාව කියමුකෝ. හිතමුකෝ ඒ ටිකට පුතේ අපිට ගියා කීයද? අපිට අපි ඒ ටිකට ගියා කියලා හිතමු රුපියල් 10000 භාණ්ඩ ගැනුම්. භාණ්ඩ ගන්න 10000ක් ගියා. අපි ওই පුතේ භාණ්ඩ ටික අපි වෙනම කුලී ත්‍රිරෝද රථයකේ කියලා කීතමුකෝ ගෙනාවේ. එතකොට අපේ කුලිය විදිහට එයා ඉල්ලනවා කුලිය රුපියල් 2000. හරිද? රුපියල් 2000. දැන් ඔයා පුතේ මේ 10000ක භාණ්ඩ ගෙනල්ලා ව්‍යාපාරය ඇතුලෙන් තියනකොට දැන් අපිටම ව්‍යාපාරේ වැඩ කරන කවුරු හරි ඉන්නවා මෙන්න මම ප්ලාස්ටික් භාණ්ඩ ටිකක් ගෙනාවා මේවා මේ මිල ලකුණු කරන්න කියලා කිව්වම ගත්තු ගාණ විතරද මේකට එයා එකතු කරන්නේ ගත්තු ගාණ විතරද කියන්නේ අනේ මට භාණ්ඩ වලට 10000යි ගියේ එහෙනම් 10000 ගෙනාපු භාණ්ඩ ප්‍රමාණයෙන් බෙදනවා අපි හිතමු මෙහෙම හිතමුකෝ 10000යි බේසන් 100ක් ගෙනාවා කියලා බේසන් 100ක් ගෙනාවා එතකොට 100ක් බෙදුවම එක බේසමක් කීයක් වෙනවද පුතේ රුපියල් 100යි හරිද මේකට රුපියල් 10ක ලාභෙකුත් තියාගෙන මිල ලකුණු කරනවා 110යි කියලා හරිද හැබැයි මේ ව්‍යාපාරිකයට ඇත්තටම 110ට වඩා වියදම් රුපියල් 100ට වඩා වියදම් උනේ නැද්ද වියදම් වුණා. පැහැදිලිද පුතේ ඒ කඩෙන් රුපියල් 100 ගානේ බේසමක් ගෙනාවට අපිට පුතේ මේ භාණ්ඩය අපේ ව්‍යාපාරයේ ළඟට අරගෙන එනකොට කුලියකුත් දරන්න උනා 2000ක් ඒ කියන්නේ 12000ක් වියදම් වෙලා තියෙනවා එහෙනම් ඇත්තටම පුතේ
එක බේසමකට අපිට දැන් වැය වෙලා තියෙන කොච්චරද? 120ක්. ඔන්න දැන් කැමති නම් පුතේ රුපියල් 10ක ලාභයක් තියාගන්න. ලාභයක් තියාගෙන මිල ලකුණු කරන්න පුතේ 130යි කියලා. තේරුණාද? එහෙනම් 110යි කියලා මිල ලකුණු කරන එක ව්‍යාපාරිකයට ඇත්තටම බැලුවොත් පාඩුයි. 100ට තමයි ගෙනාවේ. 10ක ලාභයක් තියාගත්ත තමයි. ඒ වුණාට 2000ක කුලියකුත් දරලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරිකයා පුතේ භාණ්ඩයක් ව්‍යාපාරයට ගේනකොට ගෙනාපු ගාන විතරක් නෙමෙයි ඒ සඳහා ගේන්න දරපු වෙනත් වියදම් මොනවා හරි තියෙනවා නම් ගේන්න දරපු වෙනත් වියදම් තියෙනවා නම් ඒවත් පුතේ භාණ්ඩේ ගත්තු මිලට එකතු වෙන්න ඕන. බේසම නිසා හරි. සමහර භාණ්ඩ තියෙනවා පුතේ කවුරු හරි කෙනෙක් උදව්වට ගන්නත් ඕන. නේ හිතන්නකෝ මගේ ව්‍යාපාරයට මගේ සිල්ලර කරේට අලගෝනි 10ක් ඕන. අලගෝනි 10ක්. එතකොට මම මේ මාකට් එකට ගිහිල්ලා අර්ථාපල් විකුණන වෙලෙන්දෙක්ගෙන් අල මිලදී ගන්නවා. හරිද? අල මිලදී ගන්නකොට මගේම වාහනේ ගියේ. මගේම වාහනේ හරි කුලියට ගත්ත එකක් කියමුකෝ. කුලියට ගත්ත එකක් නම් වැඩිය හොඳයි. කුලියට ගත්ත වාහනයක ගියේ. එතකොට මේ කුලිය ගෙවන්නත් ඕන අලගෝනි 10 වාහනේට පටවන්නත් ඕනනේ. පැහැදිලිද? පටවන්නත් ඕන. ඒතර මේක පටවන්නත් කවුරු හරි සේවකයෙක් ඉඳීවිත. නැත්තම් ඒ වගේ වැඩ කරන පුද්ගලයෝ ওই වෙළඳ පොළවල් වල ඉන්නවා. නේ? ඒ වගේ අයට පුතේ යම් මුදලක් දෙන්න ඕන නේද? එයා කරපු. හරි මහත්තයෝ මම මේ අලගෝනි 10 ඔයාගේ වාහනේට පටවන්නම්. වාහනේ තියෙන තැනට අරන් ගිහලා වාහනේට දාන්නම්. මට රුපියල් 500ක් ඕන. මට රුපියල් 1000ක් ඕන. පැහැදිලිද? එහෙම කියනවද නැද්ද? කියනවා. එතකොට ඔයා හිතන්නකෝ එහෙමත් අපිට මේ ගාස්තුවක් ගියා කියලා. අපි ඒකට කියනවා පුතේ පැටවුම් කුලී කියලා. අපි ඒකත් දරන්න ඕනනේ. හරි. දැන් පොඩ්ඩක් පුතේ අර මේ කොහෙද බේසම් කියන්නේ ප්ලාස්ටික් බේසම් කතාවෙන් පොඩක් අයින් වෙන්න. හොඳද? ඒක අයින් වෙලා අපි මෙහෙම හදාගමු. හරි. දැන් තව අරුද්දයක්. ඔන්න අපි අර්ථාපල් ගෝනි 10ක් ගත්තා. ගෝනි 10ක්. හරිද? ඒතර ගෝනි 10යි ගෝනි 10ක් ගත්තා. එතකොට රුපියල් 10000ක් වියදම් වුණා. එතකොට එක ගෝනියක් රුපියල් 1000. මේ ගෝනි ටික ව්‍යාපාරයට ගේන වාහනේ කුලිය රුපියල් 2000. මේ ගෝනි ටික පුතේ වාහනේට පටවන්න. පැටවුම් කුලිය. ඒ අදාළ සේවකයෙකුට රුපියල් 1000ක් දෙන්න උනා. දැන් පුතේ මගේ කියන්නේ කුලියට ගත්ත වාහනේ ඇතුලේ අලගෝනි 10කුත් දාගෙන කුලියක් ගෙවාගෙන ව්‍යාපාරයේ තියෙන දොර ගාව නැත්නම් ව්‍යාපාරය ආසන්නට ඇවිල්ලා මේ අලගෝනි ටික බා ගන්නවා. හරිද? තියාගන්න ව්‍යාපාරයට තියාගන්නවා. ඒකෙදි මම මගේ ව්‍යාපාරයේ ඉන්න සේවකයෙක්ගේ හරි මමම හරි නැත්නම් තව කාගේ හරි උදව්වක් කරගෙන මම බා ගන්නවා. හරිද? හරි. දැන් අල ටික බාලා වාහනේ ගියා. ඒක මේ ව්‍යාපාරය තුල බානකොට මට ඇත්තටම කොච්චර වියදමක් ගිහිල්ලා තියෙනවද? මගේ සාක්කුවෙන් කොච්චර වියදමක් මේ සඳහා දැන් වියදම් වෙලා තියෙනවද? 3000 3000ද 13000ද? 13000 13 මට එවන 3000 කියනවා. තේරෙනවද පුතේ? රුපියල් 10000කයි අලගෙන ආවේ. පැහැදිලිද? හැබැයි ඒ සඳහා මට ඇත්තටම වියදම් වෙලා තියෙනවා 13000. දැන් පුතේ මම මේ ටික විකුණනවා නම් මේ 13000ක වටින මේ අර්ථාපල් ටික විකුණනවා නම් අලෙවි කරනවා නම් මම මේකට රුපියල් අඩුම තරමේ නේ අපි මෙතන රුපියල් 2000ක ලාභයක්වත් එකතු කරලා කීයද රුපියල් 15000යි කියලා මිල ලකුණු කරගන්න. තේරුණාද? එතකොට එක අලගෝනියක් මට විකුණන්න පුළුවන් කීය ගානක? 1500 ගාන. හරිද? එතකොට එක අලගෝනියකට මට කොච්චර වියදමක් ගියාද? 13000 බෙදීම 10. 1300. ගිහිපු වියදම 1300යි විකුණන්න බලාපොරොත්තු වෙන එක අලගෝනියක් 1500 ගාන. හැබැයි ඇත්තටම බැලුවොත් අලගෝනියක් ගේන්න ගියේ රුපියල් 1000. එන්න එක අලගෝනියකට 1000යි වෙළඳ පොලේදී.
හැබැයි කඩේ ඇතුළට එනකොට එක අලගෝනියකට මම දරලා තියෙනවා 1300. 1300ට මට මේක විකුණන්න බෑ. මට පාඩුයි. පාඩු නිසා මම රුපියල් 2000ක ලාභයක් තියාගෙන මිල ලකුණු කරලා බෙදලා බැලුවම එක අලගෝනියකට පිරිවැය විදිහට නැත්නම් විකුණුම් මිල විදිහට රුපියල් 1500ක් එනවා. එහෙනම් මට කියන්න පුතේ අපිට මේ ගේන වියදම්, පටවන වියදම්, භාණ්ඩයේ ගැනුම් වලට එකතු කරගන්න ඕනද නැද්ද? ඕන දේවල්ද නැති දේවල්? ඕන දේවල්. ඕන දේවල්. මං එහෙනම් මේකට ධන. මේවට ධන කියලා ලියන්න. හරිද පුතේ? දැන් දැක්කද? මොනවද එහෙනම් පුතේ අපි විකුණුම් පිරිවැය හොයනකොට අපිට අදාළ වෙන දේවල් මං හරි දාන්නම්. මොනවද අපිට ඕන මේ තියෙන්නේ? ආරම්භක තොගේ වැදගත්. ගැනුම් වැදගත්. ගැනුම් කිව්වම අත්පිට ගැනුම් සහ ණයට ගැනුම්. ඒ දෙකම වැදගත්. ඒව ගේන්න ගිහපු වියදම් විදියට ගෙන මේ කුලිය වැදගත්. පැටවුම් කුලී, බාන කුලී කියනවනම් ඒව වැදගත්. අවසාන තොගයත් වැදගත්. වැදගත් වුණාට පිරිවැය හොයද්දි මොකක් කරනවද මේක? අඩු කිරීමක් විදියට තමයි භාවිතා කරන්නේ. හරිද? ඔන්න පුතේ ලොකු දෙයක් සාමාන්‍යයෙන් ඔන්න තේරුම් ගන්න පුළුවන් විදිහකට සාකච්ඡා කරා. හරිද? ඔයාලට ඒ කිව්ව කොටස තේරුණාද පුතේ? ඔව් සර්. හරිනේ. ඒක නිසා මම මේක ඇතුලේ තියෙන දේවල් කියන්න යන්නේ නැහැ. මම ඒක පොඩි ගානකින්ම හදලා පෙන්නන්නම්. මේ බලන්න. මෙන්න මෙතන පුතේ ඔයාලට දීලා තියෙනවා ආරම්භක තොගය 15000යි, ගැනුම් 82000යි, පැටවුම් කුලී 6000යි, ගෙනීමේ කුලී 9000යි. මේ භාණ්ඩ ගේන්න ගිහපු වියදම්. එතකොට මේ 82000ට මේ 6000යි මේ 9000යි එකතු වෙනවනේ. හරි. බලමු 9 6 15යි. 15යි කියන්නේ 7යි 97000යි. අවසන් තොගය වැදගත්ද නැද්ද කියලා මම කිව්වේ. මොකද්ද කිව්වේ? වැදගත් නැහැ කියලා කිව්වනේ. ආදායම උපයන්න දායකුනේ නැහැ කිව්වා. හැබැයි ආරම්භක තොගය වැදගත් කිව්වා. බලන්නකො පුතේ මේ ගාන ලස්සනට පල්ලේ හදලා තියෙනවා. ආරම්භක තොගයේ වැදගත් ව්‍යාපාරයේ විකුණන්න ධන, ගැනුම් ඕන ධන, ඒව ගේන්න ගිහපු වියදම්, පැටවුම් කුලී, ගෙනීමේ කුලී වැදගත්. මේ ටිකම පුතේ ඒ කියන්නේ භාණ්ඩ අපි ඔක්කොම විකුණන්න ඉදිරිපත් කරලා තියෙන කොච්චරද? 112000ක භාණ්ඩ. හැබැයි ඒකෙන් 22000ක භාණ්ඩ විකුණුනේ නැත. ඒක නිසා ඒක අඩු කිරීමක් විදිහට තියෙනවා. ඒක අඩු කරාට පස්සේ අපි ඇත්තටම විකුණලා තියෙන කොච්චර භාණ්ඩද? 90000. 90000ක භාණ්ඩ. හරිද? මේ සංඛ්‍යා ටික මතක තියාගන්න පුළුවන් නම් අපිට අර සටහන ආපහු වෙන්න පුළුවන්. මම මෙන්න මෙහෙම ටක් ගාලා ලියන්නම්. 2021 1 මොන තොගයද? ආරම්භක තොගය. ඊට පස්සේ මම යන්න මෙන්න මෙහෙම ගිහිල්ලා 2021 12.31 මොන තොගයද? අවසන් තොගය. මම කියන්නේ වැදගත් නැහැ කියලා. අඩු කිරීමක්. ආරම්භක තොගය වැදගත්. ආරම්භක තොගයේ පුතේ තියෙනවා 15000. පැහැදිලිනේ? අවසාන තොගයේ තියෙනවා මෙතන 22000. වැදගත් නැහැ කියලා කිව්වේ. හරි. ආරම්භක තොගයේ විතරක් ප්‍රමාණවත් නැහැ. සැරින් සැරේට භාණ්ඩ ගන්න ඕන. අපි ඒ ගන්න භාණ්ඩ වලට කිව්වා ගැනුම් කියලා. ගැනුම් තියෙනවා කොච්චරද? 82000. හරි. ඒ භාණ්ඩ ටික ගන්න යනකොට තව වියදම් දෙකක් දැරුවා. පැටවුම් කුලී සහ ගෙන ඒමේ කුලී. පැටවුම් කුලී 6000යි, ගෙන ඒමේ කුලී 9000යි. මේ ටික එකතුව මං කිව්වා කීයක්ද ඉස්සෙල්ලා මට ආව ගාණක් 97000යි. හරි. එතකොට මේ 97000ට ආරම්භක තොගයත් වැදගත්නේ. 97000ක භාණ්ඩ විකුණනවා ආරම්භක තොගයත් එක්ක. එතකොට මේ දෙකම එකතු කරාම 7යි 5යි 12න් 2 එකක් ඉතිරි 10යි 1යි 11. හරි. 112000ක භාණ්ඩ වුණ පුතේ අපි විකුණන්න ඉදිරිපත් කරලා තියෙනවා. කඩේ ෂෝකේස් එකේ පේන්න කඩේ පාරිභෝගිකයන්ට පේන්න ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කළ භාණ්ඩ ටික.
කොච්චර දෙයක් ඉදිරිපත් කරලා බලාගෙන ඉඳලා අවුරුද්දේ අන්තිමට ළඟා වෙනකොට කොච්චර භාණ්ඩ ඉතුරු වුණාද? 22000ක භාණ්ඩ ඉතුරු වුණා. හරිද? 22000ක භාණ්ඩ ඉතුරු වුණා. එහෙනම් පුතේ 22000ක භාණ්ඩ ඉතිරි වුණා නම් අපිට පුතේ 2021 අවුරුද්දේ විකුණ ගන්න පුළුවන් වුණු භාණ්ඩවල වටිනාකම තමයි කීයද? රුපියල් 90000යි. අන්න ඒකට කියනවා මොකක් කියලා? විකුණ ගන්න පුළුවන් වුණු භාණ්ඩවල වටිනාකම රුපියල් 90000යි. මොකද කියන්නේ පුතේ? සරලව තේරුණාද? ඔව් සර්. හරි. ඔන්න ඕක තමයි පුතේ මේ ටිකක් මහන්සියෙන්ම කියන්න ඕනකම තිබුණේ. එහෙනම් මතක තියාගන්න ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා, පැටවුම් කුලී එකතු කරලා, ගෙනීමේ කුලී එකතු කරලා ඔක්කොම කරගෙන බලන් ඉන්නවා. 112000යි අවුරුද්දෙම විකුණන්න ඉඳපු භාණ්ඩවල වටිනාකම. හැබැයි පුතේ අවුරුද්දේ අන්තිම වෙනකොට 22000ක භාණ්ඩ විකුණ ගන්න උනේ නැහැ. එහෙනම් පුතේ විකුණ ගන්න ඉදිරිපත් කරලා තිබුණ 112000ක් විකුණ ගන්න උනේ නැහැ 22000ක භාණ්ඩ. එහෙනම් අපි ඇත්තට විකුණලා තියෙනවා කීයක භාණ්ඩද? 90000ක භාණ්ඩ විකුණලා තියෙනවා. හොඳද? හැබැයි උපයපු ආදායම 90000 නෙමෙයි. 90000ක් පිරිවැය ගිහිලා තියෙනවා අපිට. හොඳද? අපි ලාභත් එක්කනේ විකුණන්නේ. ඒතර ලාභ විකුණනකොට මේ ටික ඕනනම් 150000ට විතර විකුණන්නේ නැති. හරිද? හැබැයි 90000ක භාණ්ඩ විකුණන්න ඉදිරිපත් කළා. ඉදිරිපත් කරා කියන්නේ සෝරි 90000ක භාණ්ඩ විකුණා අපි. හරිද? ඔන්න ඔහොම කතාවක් තියෙනවා. අන්න ඒ දෙක අතර වෙනස අපිට පුතේ දල ලාභයේද දල ලාභයේද කියලා හොයාගන්න පුළුවන්. හොඳයි. අපි දල ලාභය සහ දල අලාභය කියන එක හොයන්න අභ්‍යාස ටිකක් අපි